හරි දරුවනේ මාව ඇහෙනවද පේනවද ගැටලුවක් නැහැ නේ හරි 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 එන දරුවනේ අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හරි අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හරි එතකොට පුතේ අද දවසේ අපිට වැඩ දෙකක් තියෙනවා මේ වැඩ දෙකෙන් ඔබ මුලින් කරන්නේ මොකක්ද කියන එක තීරණය කරන්න ඒකට ඔබට මම අවස්ථාව දෙනවා පළවෙනි වැඩේ තමයි කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන කොටස අපි ඉවර කරලා තියෙන්නේ. මට අවශ්‍යයි ඒක ගණන් ටිකක් හදන්න ඒකේ බර ටිකක් පුතා පොඩ්ඩක් පෙන්නන්න. සහ ඔබ ගණන් හදලා නම් තියෙන ඒවායේ උත්තර පොඩ්ඩක් බලා ගන්නත් අවශ්‍ය ඇති. ඒතර බරපතල අමාරු ගණන් කීපය හදලා දෙන්න ඕනේ. ඊට අමතරව අපේ ඊළඟ ඝන වස්තුව කියන ගෝලයේ තීරි කොටස කරලා දෙන්න ඕන. ওই දෙකෙන් මොකද්ද මම ඉස්සෙල්ලා කරන්න ඕනේ? ඉක්මනට කියන්න. කොහොමද ওই දෙකම කරන්න ඕනේ? කියන මයි පුතා ගණන් ටිකක් හදමු. ඔය මට හිතෙනවා පුතා මොකද ගණන් හදපු දරුවාට ඊළඟට තියෙන ස්ටෙප් එක තමයි අනේ සර් මං හදපු ගණන් ටික හරියද? මට ඒක පොඩ්ඩක් බලා ගන්න ඕන. හරිනේ? අර එහෙම අවශ්‍යතාවයක් තියෙන දරුවන්ට අපි උදව් කරන්න ඕනේ. හරි. මට කියන්න පුතේ 4 වෙනි පාඩම පෘෂ්ඨ වර්ගඵලයේ පාඩමේ මෙන්න මේ ගණන් ටිකේ මොකද අමාරු ඉක්මනට කියන්නේ? අමාරුන ගාන විතරක් හදමු නැත්නම් මුලින් ඉඳන් පිළිවෙලින් ඔක්කොම හදමු ඕන එකක් ඔක්කොම හදමු ඉක්මනිය දා අමාරු විතරයිද කියන්න පුතා ඉක්මනට වෙලා ගන්න අදහස් දැක්වීමෙන් වැළකී ඉන්න මොකද හේතුවනේ අනිත් යාළුවෝ මොනවා කියද දන්නේ නැහැ සර්නේ හරි මෙන්න මගේ තීරණය මම පිළිවෙලින් හදාගෙන යන ඔබේ පළවෙනි ගානේ දාමු හරි බලන්න පුතේ වැඩේ මම ගිය සතියේ හදපු ගණන් తీරනවා කියන්න ආධාරකයේ අරය 14ක් සෙන්ටිමීටර ඌද ඇල උස 20ක් සෙන්ටිමීටර ඌද ඍජු කේතුවක වක්‍ර පෘෂ්ඨයේ කොටසේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. එතන පුතේ මෙන්න දැන් කේතුවක් තියෙනවලු. ඔව් කේතුව මෙන්න කේතුව. මෙන්න කේතුව. මේ කියන කේතුවේ දීලා තියෙනවාට ආධාරකයේ අරය. එහෙනම් මේ වගේ පොඩි පින්තූරයක් ඇඳලා ඔබ මේව ලකුණු කරගන්න එක වටිනවා ආධාරකයේ අරය කීයද? සෙන්ටිමීටර 14ක්. ඊට පස්සේ ඇල උස දීලා තියෙන ඇල උස කියන්නේ මේ උස. සෙන්ටිමීටර 20ක්. ඇල උස කියන්නේ මෙන්න මේ උස. හරිද? ඔයාගෙන් දැන් අහන්නේ මේ කියන කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අන්න මතක දරුවෙක් එකපාරින් මට කියන්න මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන සූත්‍රය. ෆයිආර් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එන්නේ ෆයිආර් එල් වලින්. මේක වෙනමම මතක තියාගන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨය සහ හරිද? මෙයාගේ වක්‍ර පෘෂ්ඨය සහ මේ කියන වක්‍ර පෘෂ්ඨය සහ යට තියෙන වෘත්තාකාර පෘෂ්ඨය කියන දෙකේම එකතුව තමයි මෙයාගේ මුළු පෘෂ්ඨය කියන්නේ. එතකොට යට තියෙන්නේ වෘත්තාකාර පෘෂ්ඨයක් ඒක වර්ගඵලය හොයන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒක ෆයිආර් වර්ග. එතකොට වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ ටික. මේක වර්ගඵලය හොයන්න විදපු දුක ඔබට මතක ඇති. ආන්න එකෙන් අපි ගත්ත ෆයිආර් එල්. දැන් ආදේශ කරමු. ෆයි කියන්නේ මයි පුතා 22 බෙදීම 7යි. R කියන්නේ අරය සෙන්ටිමීටර 14යි. L කියන්නේ ඇල උස සෙන්ටිමීටර 20යි. ওই පේලියට ඔබට ලකුණක් ලැබෙනවා ආදේශයේ පේලිය. දැන් සුළු කරමු. මෙන්න සුළු කරනවා. මෙන්න සුළු කරනවා. 7ට 7 වරක් 1යි 14ට 7 වරක් 2යි. මේ කපල කොටන දේවල් සම්බන්ධයෙන් පුතා මතක තියාගන්න ඔබට ගැටලු තියෙනවා නම් වහ වහාම ඒව නිවැරදි කරගන්න මගෙන් අහන්න.
අනේ සර් ඔය කපන කොටන වැඩිම අපිට තේරෙන්නේ නැහැ කියලා කියන්න පැහැදිලිව. හේතුව අද දවසේ ලකුණු 74ක් ගත්ත දරුවාගේ කැපිල්ලක් දැක්කහම මට දුක හිතුණා. මොකද ඒ දරුවා දෙකට දෙවරක් එකයි 14 අර වර්ගෙ තියෙන්නේ. මේ මෙහෙම. හරේ තිබ්බ දෙකකුයි, ලවේ තිබ්බ 14 බල දෙකකුයි. ලකුණු 74ක් තියෙන දරුවා කපනව කොහමද? දෙකට දෙවරක් එකයි, දෙකට දෙවරක් එකයි. හරි නේද? වෙලාවට දුවක්වත් තිබ්බේ නැහැ නැත්නම් වෙඩි තියන්න ඕන සිද්ධියක්. පැහැදිලි වැඩි. ඒ කියන්නේ ලකුණු 74ක් ගත්ත කියන එකේ තේරුම් පුතේ ඒ දරුවා ගණන් බැරි දරුවෙක් නෙවෙයි. හරි නේද? ගණන් පුළුවන් දක්ෂ දරුවෙක්. දැන් මොකද වෙලා තියෙන්නේ? මූලික සංකල්ප වල අන්න ගැටලු මතුවෙනවා මොකද්ද? පොඩි කාලේ ෆවුන්ඩේෂන් එක දාද්දි කිරිමැටි වලින් දාපු දැන් අහුවෙනවා අපිට. හරිනේ? ඔබට ඒ වගේ ගැටලු තියෙනවා නම් වහ මගේ පන්තියේ වුණාම හරි කමක් නැහැ සර්. මට අර කපන කොටන වැඩේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. මම පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේවා බැරුව පුතේ හරි නේද? මේ ෆවුන්ඩේෂන් එක කිරිමැටි වලින් දාලා දීද්දි මම බ්ලොක් ගල් කියලා බැලඳලා වැඩක් නැහැ. හරිනේ? ඒතර වැස්ස වැහපු ගමන් වෙන වැඩේ උක. හරි. දැන් ඔන්න 4 4ක් එකයි 14 4ක් දෙකයි කියලා කැපුවා. ඉතුරු වෙන්නේ එතකොට 22කුයි 2කුයි 20කුයි සෙන්ටිමීටර් දෙපාරක් ගුණ වුණාම වර්ග සෙන්ටිමීටර් වෙනවා. වර්ග සෙන්ටිමීටර් වෙනවා. හරි නේද? වර්ග සෙන්ටිමීටර් වෙනවා. දැන් ඊට පස්සේ එන්නේ 22 වරක් 2 44යි. ඒ 44 දෙකෙන් ගුණ කරාම 88යි. අකට බිඳුවක් එනවා 20ෙන් ගුණ වෙන හින්දා. වර්ග සෙන්ටිමීටර 880යි. වර්ග සෙන්ටිමීටර 880යි. හරි නේද? වර්ග සෙන්ටිමීටර 880යි. හරි. හරි. ඔබේ උත්තර ටික බලන්න. ඒවට හරි වැරදි දාගන්න. හරි. දැන් අපි යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගානේ තියෙන්නේ මෙන්න ගාන. ඔන්න දෙවෙනි ගාන. මේක තියෙන පුතේ ආධාරකයේ අරය. ෆොටෝ එක ඇඳ ගන්න. ආධාරකයේ අරය. මේක. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 7ක් වූද ලම්බ උස සෙන්ටිමීටර් 24ක්. ලම්බ උස කියන්නේ මයි පුතා මේ උස. සෙන්ටිමීටර් 24ක් වූද ඝන ඍජු කේතුවක ඇල උස හොයන්න ඕනේ ඉස්සෙල්ලා. ඇල උස අපි L කියලා ගමු. දැන් මේ උස හොයන්න ඕනේ. එහෙනම් මට කියන පළවෙනි එකට කරන්න තියෙන වැඩේ. පළවෙනි එකට කරන්න තියෙන වැඩේ තමයි ඔබට පේන්න ඕනේ මනක් කල්පිත ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ කියන්නේ කවදාවත් කේතුවක් දැක්කට මේ ඍජු කෝණී ත්‍රිකෝණේ පේන්නේ නැහැ. මේකව මවා ගන්න ඕන. ඒකයි මං කිව්වේ මනක් කල්පිතයි කියලා. ඕන්න ඔහොම එකක් තියෙනවා. දැන් මේකට දාන්න කවුද සම්බන්ධේ? පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය. එහෙනම් පයිතගරස් සම්බන්ධය දැම්මම මේන්න L වර්ග සමාන වෙනව 24 වර්ගය එකතු කිරීම 7 වර්ගෙට. L වර්ග සමානයි 24 වර්ගය කියන්නේ 24 වරක් 24. 24 වරක් 24. ඉක්මනට කියන්න මට 4 වරක් 4 16යි 4 වරක් 2 8යි 1යි 9යි දෙවරක් 4 8යි දෙවරක් 2 4යි 6යි 17යි 5යි 576යි. 7 වර්ගයේ ලේසි 7 වරක් 4 49යි. දැන් ওই ටික එකතු වුණාට පස්සේ එන්නේ L වර්ග සමානයි කීයද? 625ක්. එහෙනම් L කියන්නේ කීයද? 625 වර්ග මූලය 25යි. කීයද? 25යි. එහෙනම් ඔන්න ඇල උස හොයාගත්තා. සිංහලෙන් ලියන්න. ඒ නිසා ඇල උස සෙන්ටිමීටර 25යි කියලා ලියන්නේ ඒක අංග සම්පූර්ණ පිළිතුර. අංග සම්පූර්ණ පිළිතුර. හරි නේද වැඩි? ඔන්න ඇල උස හරි. දැන් ඊට පස්සේ දෙවෙනි කොටස බලන්න. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ආන්නේ. එහෙනම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය කියන්නේ මයි පුතා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි πr l. π කියන්නේ 22ට 7යි. r කියන්නේ අරය කීයද 7යි. l කියන්නේ ඇල උස දැන් මොහොතකට කලින් හොයාගත්ත සෙන්ටිමීටර 25යි. දැන් මොන සුළු වෙනවා. සුළු වෙන්න කොහමද 7 වරක් 1යි 7 වරක් 1යි කියලා කැපිලා.
22 25න් ගුණ වෙන්න ඕනේ 25 වරක් 2 50න් බිඳුවයි 5ක් ඉතුරුයි 25 වරක් 2 50යි අර 5යි කීයද 55යි සෙන්ටිමීටර් දෙපාරක් ගුණ වුණාම කීයද වර්ග සෙන්ටිමීටර් 550 වර්ග සෙන්ටිමීටර් 550 මට කියන ළමයි ලේසිද අමාරුද ඒ ගණන් ඒ ගණන් ලේසි හරි දැන් බලමු තුන්වෙනි ගාන තුන්වෙනි එක ආධාරකයේ දිග ආධාරකයේ දිග නෙවෙයි දෙන්නේ පරිධිය නේ ආධාරකයේ පරිධිය 44ක් වූ කේතුක හැඩයේ වැලි ගොඩක ඇලවුස 24ක් නම් ආධාරකයේ අරය හොයන්න කියලා කියන්නේ. හොඳ ප්‍රායෝගික ගානක් නේ. දැන් ඔබ දන්න වැලි ගොඩක් ලොරියකින් බෑවහම ඔන්න ඔය හැඩයට තමයි බෑ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද ඔකට අපි කියන්නේ කේතුක හැඩයට වැටෙන්නේ. නේ පොඩ්ඩක් වැඩිපුර ඉහිරුණා නම් මොකද කරන්නේ තාත්තා සබල වගේ එකක් අරගෙන මෙහෙම උඩට කරලා වටේට ගැරොටියකුත් අල්ලලා තියෙනවා. එයි මොකද ඉහිරෙනවට. සාමාන්‍ය ක්‍රමය ඕක. දැන් ඇත්තටම පුතේ වැලි ගොඩක පරිමාව හොයාගන්න නම් වර්ගඵලය හොයාගන්න හරි මොකක් හරි දෙයක් ඕන නම් මේ වැලි ගොඩේ අපිට ලේසියෙන් මනින්න පුළුවන් ඒව තමයි මොකද්ද මේ වැලි ගොඩේ වටේ දිග මැන ගන්න පුළුවන් නූලක් වගේ එකක් මේන්න මෙහෙම වටේට තියන් ගියා නම් නූල දිග මැන ගන්න පුළුවන් ඒකට අපි කියන්නේ මොකද්ද වැලි ගොඩේ නම් වටේ දිග කේතුවේ නම් මොකද්ද වෘත්තාකාර පෘෂ්ඨයේ වෘත්තාකාර මුහුණතේ මොකද්ද පරිධිය කීයද 44යි 44යි ඊට පස්සේ වැලි ගොඩේ අනිත් මැන ගන්න පුළුවන් උස මොකද ඇල උස නේ ලී දණ්ඩක් හරි දාලා මේ දිග මැන ගන්න පුළුවන් කීයද සෙන්ටිමීටර් 20ක් කියලා ලෑල්ලක් හරි දාලා මේක දිගේ නැගලා ගිහිල්ලා හොයාගන්න පුළුවන් දැන් ඔන්න දීපු ටික එතකොට මේ බලන්න මට ඉස්සරහට ඕන වේද මන්දා ඕනොත් අපි හොයාගමු ඔන්න ඩිමන්ත අපිට ඕන වෙනවා මේක කවුද ආරය අපිට සමහරලාට ඕන වෙන්න පුළුවන් ලම්බ උස හරිනේ අපි දන්නේ නැහැ දැන් අරය ඕනද ලම්බ උස ඕනද කියලා අපි දන්නේ නැහැ හරි නේද දැනට වැඩේට ඕන කරන එක බලමු එයාලා කියනවා අංක 1 ආධාරකයේ අරය හොයන්න දැන් ඔන්න ආධාරකයේ අරය හොයන්න යන්න එහෙනම් ආධාරකයේ අරය ගත්තාම අරය හොයාගන්න මට ලේසි ආධාරකය කියන්නේ වෘතයක් ওই වෘතයේ පරිධිය දීලා තියෙන එක හොයන්න නම් 25r වලින් පරිධිය දීලා තියෙන 44යි කියනවනේ පරිධිය වෙනකොට මම 44 සෙන්ටිමීටර ආදේශ කරා. මෙතන 2යි. 5 කියන්නේ 22 යට 7යි. r කියන්නේ අරේ දන්නේ නැහැ ඒක තමයි හොයන්න ඕනේ. දැන් එතකොට r වලගේ හොයන්න මම එහා පැත්තේ තියෙන 2 22 7 කියන තුන් දෙනා මෙහි ගේනවා. එතකොට මොකද වෙන්නේ? 44 ළඟට අර බෙදීම 7 එනකොට ගුණ කිරීම 7ක් වෙනවා. අර 2 සහ 22 එනකොට බෙදීම දෙවරක් 22 වෙනවා. r තනි වෙනවා. දැන් සුළු වෙනවා මෙන්න 22 ඒව 1යි 22 ඒව 2යි. දෙකට දෙවරක් 1යි මේ දෙකට දෙවරක් 1යි. ඉතුරු වෙන්නේ කීයද 7යි. මොනවද 7? සෙන්ටිමීටර 7යි. කවුද මේ අරය? අන්න ලියමු අපි එහෙනම් ආධාරකයේ අරය. ආධාරකයේ අරය. ආධාරකයේ අරය කීයද? සෙන්ටිමීටර 7යි. හරිද? ඒ වැඩේ හරි. ආධාරකයේ අරය සෙන්ටිමීටර 7යි කියලා හෙව්වා. හරි. ඊළඟට දැන් ඔබෙන් අහන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සුපුරුදු පරිදි. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය එන්නේ. ඔබලත් දෙක. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 5rl වලින්. එහෙනම් 5 කියන්නේ 22 යට 7යි. r කියන්නේ දැන් මොහොතකට කලින් හොයාගත්ත සෙන්ටිමීටර 7යි. ඇල උස කියන්නේ l1 කීයද? 20යි සෙන්ටිමීටර. දැන් ඔන්න සුළු වෙනවා. සුළු වෙන්නේ කොහමද? 7ට 7 වරක් එකයි මේ 7ට 7 වරක් එකයි. ඉතුරු වෙන්නේ කවුද? 22ක් සහ 20ක් සෙන්ටිමීටර දෙපාරක් ගුණ වෙලා වර්ග සෙන්ටිමීටර හැදෙනවා. එහෙනම් 20 අග බිඳුව මෙන්න. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. පිළිතුර ඉන්නේ වර්ග සෙන්ටිමීටර 440ක්. මේක තමයි පිළිතුර. වර්ග සෙන්ටිමීටර 440ක්.
ඔබ විශේෂයෙන් මතක තියාගන්න දැන් ඔබ 11 වසරට අද ඉස්කෝලේ ගියා. මෙතනින් එහාට මට කියන්න තියෙන්නේ. ඔබ දැන් වැඩේ පටන් ගන්න පෙළ පොතේ පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන ඉඳන් අන්තිම අභ්‍යාස අන්තිම ගාන දක්වා පුතා සියලුම ගණන් අතිශයින් වැදගත්. හරි නේද? සමහර දරුවෝ ඉන්නෝ අවුරුද්දක් ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු 11 ඉස්කෝලේ ගිහිල්ලා 11 පෙළ පොතෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හදලා දුන්නත් පෙළ පොතේ ගණන් ගෙඩි පිටින් දාලා පේපරේ හැදුවා. නේද? එස් අකුරක් ගන්න බැරි දරුවෝ ඉන්නෝ. ඒකට හේතුව මොකද්ද? ඒ ළමයි ඉස්කෝලේ ඇවිල්ලා එච්චරයි. ඉගෙනගෙන නැහැ. හරිනේ? ඒ හින්දා අපේ දරුවෝ එහෙම වෙන්න බෑ. සියලුම ගණන් හදන්න ඕන. අනුපිළිවෙලින් හදන්න ඕන. ওই ඒ කියන්නේ ওই පොත හදලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු දුක් විඳලා. හරිනේ? ওই කමිටුව බලන්න, ඕගේ නම් ටික බලන්න, යාළගේ තනතුරු දාලා ඇති. හරි නේද? ගණිතය වෙනුවෙන් ජීවිතෙන් කොටසක්. හරිනේ? තමන්ගේ දරුවන්ට වඩා වැඩි කොටසක් සමහරලාට ගණිතය වෙනුවෙන් කැප කරපු මිනිස්සු උතර ඉන්නේ. හරි නේද? ඒ අතරින් අපි ගත්තම අපි ඉතා කුඩා මිනිස්සු. එතකොට පුතේ මේ මිනිස්සු දිවාරෑ නොබලා ඔක මහන්සි වෙලා හරි නේද? ගොඩක් මහන්සියෙන් හදපු පොතක්. ඔයාට ඕක වටිනාකම තේරෙන්නේ හදන දරුවෙකුට විතරයි. ওই ගණන් ටික හදාගෙන පිළිවෙලට යනකොට ළමයාට තේරෙනවා ටොන් 10ක 12ක බරක් මොකද්ද? තමන්ගේ පොත් මේසෙ උඩ ගොඩ ගැහෙන. තමන්ගේ ඔළුවේ උඩ ගොඩ ගැහෙන. ඒම දරුවට විතරයි තේරෙන්නේ මොකද්ද? මේ ගණන් වල තියෙන රසය සහ මේ ගණන් මෙච්චර මෙහෙම මේ පිළිවෙලට මේ ටික පෙළ ගස්වන්න මේ මිනිස්සු කොච්චර උත්සාහයක් ගන්න නැද්ද කියන එක දැනෙන්නේ පුතේ වැඩ කරන දරුවෙකුට. ඒ දරුවා ඒකයි මේ ගණිතෙට මෙච්චර ආදරය කරන්නේ. පැහැදිලිද? මේක වැඩේට බැස්සහම ඒ දරුවට තේරෙනවා පළවෙනි ගාන මෙහෙමනේ ඇහුවේ. දැන් දෙවෙනි ගාන බලන්නකො වරකින් ඕන ඒ උදව්වක් කරන් මේක හදන්න තියෙන්නේ. එහෙම ගලාගෙන යන මේක තියෙන්නේ. එහෙනම් පෙළ පොතේ අපි උදාහරණ ගණන් කියලා ඔයාලට තනින් තනින් එහෙම මෙහෙම පැනගෙන කරාට ඔබ ගණන් හදන්න ඕන සර් කරාද නැද්ද කියන එක ගැන හිතන්න මෙපා. ඔබ පළවෙනි ගානේ ඉඳන් පිළිවෙලින් පළවෙනි එක හදලා දෙවෙනි එක හදලා තුන්වෙනි එක එහෙම යන්න ඕනේ. නැතුව දෙවෙනි එක බැරි වුණා කියලා තුන්වෙනි එකට යන්න ඔබට අයිතියක් නැහැ. දෙවෙනි එක කෙසේ හෝ කරන්න ඕන. කොහොමද කෙසේ හෝ කරන්නේ? බලන්න අපි ළඟ වීඩියෝස් තියෙන දැන් මේ කරාම බලන්න ඒක කොහොමද. නැත්තම් අහන්න. ටික් ගාලා සර් මෙන්න මෙතනින් අහන්න මට තේරෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්න. යාළුවෙක්ගෙන් අහන්න. හොඳම දේ දවස් 2-3ක් හරි තමන්ම try කරලා ගන්න හදන එක. එතකොට ඔබ තුල හැදෙන කුසලතාවයේ පුතේ ඔබ තුල තියෙන ඔබ අර හැංගිලා තිබිච්ච විභව ශක්තිය ඔබ එළියට ගන්නවා. ඒ ගත්ත කියන්නේ ඒ ශක්තිය එතකොට ඔයාගේ ශක්තියක් වෙලා ඉවරයි. එතකොට ඔබ දන්නවා මේ වගේ ගානකට මහන්සි වුණා මං දවස් 2ක්, ඒ කියන්නේ දවස් 2ක් මහන්සි වෙලත් ගොඩ දාන්න පුළුවන් ගණන් තියෙනවා. එහෙම මොරාල් එකක් ඔයාලගේ හැදෙනවා. එතකොට ඔබ දැනගන්න මොකද්ද මේ වගේ ගානකට දෙන්න ඕන ෂොට් එක මොකද්ද? කොච්චර weight එකක් මේකට දාන්න ඕනද කියලා ඔබට දැනෙනවා. ඔබ තුල තියෙන ශක්තිය ඔබ අඳුර ගන්න. අන්න එහෙමයි පුතේ ගණන් පුළුවන් වෙන දරුවන්ට. එහෙම නැතුව රාජකීය මාවතක් නැහැ. ගුරුවරයා කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඔබේ අතේ තමයි තියෙන සාමාන්‍ය පෙළට ඒ අකුරක් ගන්න වැඩේ මුලින් ඉඳන් පිළිවෙලින් වැඩ කරන්න. දැන් එතකොට ඉස්කෝලේ ටීචර් කියනකම් ඉන්න එපා. පාඩම පටන් ගන්නේ හෙට අනිද්දාට තාත්වික සංඛ්‍යා කියලා. ඔබ තාත්වික සංඛ්‍යා අපි කරලා තියෙන්නේ. මුලින් ඉඳන් නැවත බලන්න. ඔබ තමයි ටීචර්ත් එක්ක හරියට වැඩ කරන්න ඕන පන්තියේදී. හරි නේද? ටීචර් උදාහරණයක් දුන්නා ඉස්සෙල්ලම හදන දරුවා වෙන්න ඕන ඔබ. හරි නේද? ඒක මතක තියාගන්න. දැන් පෙළ පොතේ ගණන් ටික හදන ටීචර් කියනකම් ඉන්න එපා. හදන්න නැවත මුලින් ඉඳන්. දෙවෙනි පාරට හදන්න කිසි ගැටලුවක් නැහැ. හදන්න. හදලා ටීචර් දෙන්න පෙන්නන්න. හරිනේ? ඒකෙත් තියෙන වැරද්දක් තිබ්බොත් මොකද්ද? පටලවිල්ලක් හරි තිබ්බොත් ඒකත් අඳුන ගන්න. මට මෙන්න මෙතන පොඩ්ඩක් පැටලුණා. මෙතන වැරදුනා. ඔබ ඔබේ තියෙන වැරදි හදාගන්න. ඔබට නැතුව ඔක්කොම කරන්න බෑ. ඔබට මේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්න ඔබට තියෙන ලොකු වගකීමක් පුතේ. තව අවුරුදු 10කින් 12කින් ඔබ තමයි මේ රටේ නියම ශ්‍රම බලකායට එන්නේ. එතකොට ඔබ ඉන්න ඕන කොහෙද? පිට රටක මං කියන්නේ. ලංකාව මේකෙන් ගොඩ ගන්න ඔබ ඩොලර් ටිකක් එවන හොඳ ඉගෙන ගත්ත වැදගත් දරුවෙක් වෙන්න ඕන. නැත්තම් මේ ගොඩ ගන්න බෑ. හරි නේද? එහෙනම් තමයි පුතා ඒකට මහන්සි වෙන්න හැමෝම අපි ඒතර තුන්වෙනි ගානත් වැඩේ හරි. දැන් අපි යනවා හතරවෙනි ගානට. හතරවෙනි ගානේ තියෙන්නේ බොහොම පොඩි වැඩක්. මෙන්න වැඩේ. right. ඔන්න වැඩේ. ආධාරකේ අරය 10.5 සෙන්ටිමීටර් වූද ඇල උස සෙන්ටිමීටර් 15ක් වූද ඍජු කුහර කේතුවක පිටත පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. දැන් මෙහෙම කිව්වහම දරුවන්ට නුහුරු වචන කීපයක් එනවා. සර් පිටත පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඉගෙනුවේ නෑනේ. මේ මොකද්ද මේ කුහර කේතුවක් කියන්නේ මොකද්ද සර් අපි දන්නේ නෑනේ. හරි. වෙන පැහැදිලි කරනවා. මෙන්න කේතුව. කුහරයක් තියෙනවා කියන එකේ සුද්ධ සිංහල තේරුම මෙන්න මේ වගේ මේ වගේ එකක් නේ.
අයිස්ක්‍රීම් එක කාලා දැම්මහම මේ කුහරයක්. ඔන්න කුහර කේතුව. එතකොට කුහර කේතුවේ පිටත පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මෙහි ඉතින් හොයන්න දෙයක් නැහැ. මේ පෘෂ්ඨය තමයි ඇතුළත පෘෂ්ඨය. මේ දින ඇතුළත පෘෂ්ඨය. පිටත පෘෂ්ඨය කියන්නේ මේක. එතකොට පිටත පෘෂ්ඨය තමයි අපි මේ වක්‍ර පෘෂ්ඨය ඉගෙන ගන්න යන්නේ ඒක. එතකොට මේක මොකද්ද? ඇතුළත පෘෂ්ඨය. ඇතුළත පෘෂ්ඨ හොයන්න අපි දන්නේ නැහැ මේ ඝනකම දන්නේ නැහැ. මේ ඝනකම දැනගත්තා නම් ඇතුළත පෘෂ්ඨයට වර්ගඵලයට වග කියන්න පුළුවන්. ඒක ගැන අපි කතා කරන්න ඕනේ නැහැ මේ වෙලාවේ. එහෙනම් මෙන්න කුහර කේතුවක් ගත්තම කුහර කේතුවක් කියන්නේ මෙහෙම හාරපු එකක්. කුහරයක් තියෙන එකක්. එයාගේ පෘෂ්ඨ දෙකක් තියෙනවා. ඇතුළත පෘෂ්ඨය මෙන්න පිටත පෘෂ්ඨය මෙන්න. ඒතර මේ පිටත පෘෂ්ඨය කියන එක තමයි අපි අර්ථ දැක්වේ මොකක් කියලාද? වක්‍ර පෘෂ්ඨය කියලා. දැන් හොයන්න කියන්නේ මොකද්ද? පිටත පෘෂ්ඨය. පිටත පෘෂ්ඨ කියන්නේ කවුද? වක්‍ර පෘෂ්ඨය. එහෙනම් ඒක හොයමු. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. දත්ත ටික දාගමු. මොනවද දත්ත? අරය. කීයද? 10.5යි. ඔබ කියන්නේ දශම තියාගෙන සුළු කිරීම ලේසිද අමාරුද කියන්නේ? සුළු කිරීම ලේසිද අමාරුද කියන්නේ? ඔක්කොම හදමු කවිෂා. සුළු කිරීම ලේසිද අමාරුද? දශම තිබුණාම සුළු කිරීම ලේසිද අමාරුද? අමාරුයි. එහෙනම් 10.5 මට භාගයක් කරලා දෙන්න. ආකාර දෙකයි. 10.5 එනවා 21 දෙකට බෙදුවම. එහෙම නැත්නම් 10.5 කියන්නේ දශම ස්ථාන එකකින්ද 10න් පංගු 105යි. ඔය කැමති එකක් ගන්න. මේවා මැතමැටික්ස්. අනිත් දරුවෝ දශම දාගෙන දුක් විඳී ඔබ දුක් විඳින්න එපා. ඔබ දශම භාග කරගන්න. ඇලවුස කීයද? 15යි. මේක 15යි. මේවා සෙන්ටිමීටර්. හරි. සෙන්ටිමීටර්. දැන් ඉක්මනට යන්න. කොහෙටද යන්නේ? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ තමයි පිටත පෘෂ්ඨය කිව්වේ. කවුද? phi r l. phi කියන්නේ 22/7යි. r කියන්නේ අරය. කීයද? 10.5ද? 21 බෙදීම 2ද? 21 බෙදීම 2යි. l කියන්නේ ඇලවුස. කීයද? 15යි. ඒකක මොනවද? වර්ග සෙන්ටිමීටර. 7 වරක් 1යි 7 වරක් 3යි. දෙවරක් 1යි දෙවරක් 11යි. 11 වරක් 3 33යි. ඒ 33 15ෙන් ගුණ කරගමු. වර්ග සෙන්ටිමීටර. 15 වරක් 3 45න් 5යි 4ක් ඉතුරුයි. 15 වරක් 3 45යි 4යි කීයද? 49යි. මොනවද? වර්ග සෙන්ටිමීටර 495යි. හරිද පුතේ? හරි නේද? හරි සර්. හරි. මේ ගණන් ටික හරියද එතකොට? හරිනේ. අපි යන පස්වෙනි ගණන්. මේක. මම ගන්නේ. මේක ගන්න ඕනේ. හරි. කේතුවක හැඩයෙන් යුතු ඝන වස්තුවක ඇලවුස 14ක් සෙන්ටිමීටර් වේ. එහි වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 396ක් නම් කේතුවේ අරය ගණනය කරන්න ලම්බ උස ගණනය කරන්න. දැන් ඔන්න කේතු හැඩයේ වස්තුවක් තියෙනවලු. මේ කියන කේතුක හැඩයේ වස්තුවේ අයිතම දීලා තියෙන්නේ මොකද්ද? අරය දීලත් නැහැ. එහෙනම් ඒක R. ලම්බ උස ඒක දීලත් නැහැ. ඒක කවුද? H. ඇලවුස දීලා තියෙනවා 14යි නේ. හරි. ආයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා. මම ඒකට ඊතලයක් ගහලා ලියා ගන්නම්. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 396ක් කියලා දීලා තියෙනවා. දැන් පළවෙනි කොටසෙන් ඔබට දෙන්න ඩියුටි එක අරය හොයන්න. එහෙනම් මෙන්න පළවෙනි කොටසේ මම දන්න එක ලියනවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි මම දන්නේ phi r l කියලා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා 396යි වර්ග සෙන්ටිමීටර. phi කියන්නේ 22/7යි. r කියන්නේ අරය දන්නේ නැහැ. l කියන්නේ ඇලවුස කීයද? 14යි. දැන් එතකොට මට හොයන්න තියෙන්නේ කවුද? r. r හේ තනි වෙද්දි මේ පැත්තට 396යි වර්ග සෙන්ටිමීටර තියෙන තැනට අර ටික ගේනවා. ගේනකොට වෙන වැඩේ බලන්න. බෙදීම 7 ඇවිල්ලා ගුණ කිරීම 7ක් වෙලා උඩ යනවා.
අර ගුණ කිරීම 22 සහ 14 බෙදීම වෙනවා. දැන් මොන සුළු වෙන හැටි බලන්න. 7 වරක් 1යි 7 වරක් 2යි. ඊට පස්සේ සුළු වෙනවා 2ට දෙවරක් 1යි 396ට දෙවරක් කිය ඉක්මනට කියන්නේ 1යි 9යි 18යි 16ට 8යි. ඊට පස්සේ මේන්න දෙවරක් 11යි මේන්න දෙවරක් 99යි. ඊට 11 වරක් 1යි 11 වරක් කීයද 9යි. මෙතන සෙන්ටිමීටර් සහ වර්ග සෙන්ටිමීටර මෙතන තියෙනවා. පාද සමාන බල බෙදෙනකොට ඒවයේ දර්ශක අඩු වෙනවා. අඩු වුණාම එන්නේ සෙන්ටිමීටර වල මොන බලයක්ද? දෙකෙන් එකක් අඩු වෙලා පළවෙනි බලය එන්නේ එක මන් දාන්නේ. මෙතන ඉතුරු වෙන්නේ කවුද? 9ක්. ඒ කවුද? R. එහෙනම් ඔබ ලස්සනට ලියන්න ඕන හේතුවේ අරය 9යි සෙන්ටිමීටර වේ. මේක තමයි ඔබේ පළවෙනි කොටසේ උත්තරේ. සෙන්ටිමීටර 9යි. හරිද දරුවනේ? ආවද සෙන්ටිමීටර 9? ඔව් සර්. ආවස. ඊළඟට දැන් ලම්බ උස හොයන්න තියෙනවා. අන්න මට ඔබ කියන්න ලම්බ උස හොයන්න මම ගන්න තියරි එක මොකද්ද? මම මොකද්ද කරන්න ඕනේ? ලම්බ උස ගන්න. මට දැන් පේනවා අර මනක්කල්පිත ඍජුකෝණේ ත්‍රිකෝණේ. මනක්කල්පිත ඍජුකෝණේ ත්‍රිකෝණේ අරගෙන දැන් R මෙන්න L මෙන්න H මෙන්න L දීලා තිබ්බා 14යි R දැන් හොයාගත්තා 9යි H තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් හරි ලේසි මනක්කල්පිත ඍජුකෝණේ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යොදනවා. පයිතගරස් සම්බන්ධය ගත්තම එන්නේ L වර්ග සමානයි H වර්ග එකතු කිරීම R වර්ගයයි. මෙතන එන්නේ 14 වර්ගයයි. H කියන එක දන්නේ නැහැ ඒක හොයමු. R දන්නව 9 වර්ගයයි. 14 වර්ගයේ සුළු කරත් එකයි නැතත් එකයි ඔහොම තියාගෙන 9 වර්ගය ගන්න මෙහෙට. ඒතර H වර්ගය. 14 වර්ගයෙන් 9 වර්ගය අඩු වෙනවා කියන්නේ වර්ග දෙකක අන්තරේ සාධක පේන්න ඕන ඔබට. එතකොට එන්නේ 14 ධන 9 එක සාධකයක්. අනිත් එක 14 ඍණ 9 අනිත් සාධකේ. හරි නේද? 14යි 9 එකතු වුණාට පස්සේ එනෝමයි පුතා කීයක්ද? 23ක්. මං හරිද? හවුද? ඊට 14න් 9 කඩු වුණාම වෙනවා 5ක්. මං හරිද? මේ පැත්තේ කවුද H වර්ග? 5 වරක් 3 15යි. 5 වරක් 2 10යි. 1යි 11යි. H වලගේ 115යි. මං හරිනේ? H වර්ගය. එහෙනම් H වලගේ එන්නේ 115 වර්ගමූලය. H වලට 115 වර්ගමූලය තිබ්බත් ඇති. නැත්තම් දශම කරලා උත්තරේ තියන්න පුළුවන්. මොකද කියන්නේ? මේක කොහෙවත් කියලා තියනවාද H වලගේ කර්ණියක් ලෙස තියන්නේ කියලා නෑනේ. කර්ණියක් ලෙස තියන්න කිව්වනම් 115 කියන්නේ 115 කියන්නේ කොහොමද දිවුවට කමක් නැහැ. දැන් 115 අගේ වට හොයන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? මොකද්ද ක්‍රමය? ලඝු ගණක වගුව. ගන්න ලඝු ගණක වගුවත් අතට. හරි. මේ වෙනකොට අපි ළඟ තියෙනවා h සමානයි 115 වර්ගමූලය කියන. හරි. ඊට පස්සේ මෙන්න මම කරන වැඩේ. මේකේ අගය හොයමු අපි දශම වලින්. දෙපස ලඝු ගණක සලකමු. දෙපස ලඝු ගණක සලකමු. හරි. එතකොට එන්නේ ලඝු 10 පාදයට h සමානයි ලඝු 10 පාදයට 115 වර්ගමූලය. වර්ගමූලය කියන්නේ මොන බලයේද? භාගවෙනි බලය. එහෙනම් ලඝු 10 පාදය කියන්නේ ලඝු h lg. අර භාගයේ ගන්න පුළුවන් පෙරට එතකොට භාගයේ ಗುಣ කිරීම lg 115යි. අන්න මට ඉක්මනට උපදෙස් දෙන්න. ලඝු h ඔහොම තියමු. භාගෙත් ඔහොම තියමු. 115 ලඝු ගණක හොයන්න ඕනේ. 115 කියන්නේ 100යි 1000යි අතර සංඛ්‍යාවක්. එහෙනම් පූර්ණාංශය එන්නේ 2.2. 11 5 ලඝු ගණක කියන්නේ. 11 5 ලඝු 0.6 0.7. 0.6යි 0.7. දැන් තියෙන දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවම එන්නේ 1.03යි 0.3ක් ඇති. දැන් h වලගේ හොයන්න lg මෙහෙට දාන්න. lg එහෙට දැම්මම අපි ඒකට කියන්නේ ප්‍රතිලඝු හේවත් ඇන්ටිලොග්.
ඇන්ටිලොග් වෙන්නේ කාගේද 1.0.0.3 දැන් ඉක්මනට කියන්න 0.3 තියෙන තැන 0.3 තියෙන තැන ළමයි එහෙම යන්නේ නැද්ද 10/7/2 10 දැන් ලඝුපතක් නැත්නම් නේද ලබන්නේ මෙතන 7/2 එතකොට 1.0 කියලා නම් පූර්ණාංශය ආවේ ඉලක්කම් කීයක් වෙන් කරන්න ඕනද 2ක් මෙන්න ලම්බ උස සෙන්ටිමීටර් 10.72ක් ඔන්න සම්පූර්ණ ගාන හරි එච්චරගේ අපි හෙව්වොත් හරි දැන් වන්න අපිට තියෙන 6 වෙනි ගාන 6 වෙනි ගානේ තියෙන්නේ ඕපයක් අඳුරම දීලා දෙනවනේ දැන් අහගන්න වැඩි හේතුවක හැඩති තුනී වීදුරු බඳුනක උසින් හරියඩක් වනසේ මේ වීදුරු දැකලා තියෙනවනේ පළතුරු බීම පුරවා ඇති ආකාරයේ රූපයේ දැක්වේ වීදුරුවේ අරය 12ක්ද එහි හේතු කොටසේ උස 16ක්ද වේ පළතුරු බීම ගෑවී ඇති කොටසේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ එතකොට ඇත්තටම මේ මුළු මොනවද හේතුවම අපිට අවශ්‍ය නැහැ. අපි ගන්න ඕනේ එතකොට මොකද්ද? මේ කියන්නේ මුළු වීදුරුවම ඕනේ නැහැ. හේතු හැඩති කොටස විතරක් ගත්තා නම් ඇති. මේ කොටස විතරයි ඕනේ. right. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේක දීලා තියෙන මේ 16 කියන්නේ මොකක්ද? 16 කියන්නේ මෙන්න මේ ලම්බ උස දීලා තියෙන්නේ. හරිනේ? මේක තමයි 16 කියලා දීලා තියෙන්නේ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ උස කීයක් වේද? 8යි. කීයද? 8යි. ඒ කොහොමද 8යි කියලා ඔබ කිව්වේ? හේතුවෙන් භාගයක් උසට තමයි මේ උසින් හරියටක් වනසේ තමයි මේ බීම පුරවල තියෙන්නේ. මේක ඔබ හිතන්න නිකන් සන්කුවෙක් වගේ හොඳට උපුවට හදපු බීම එකක්. ඔය ගානට පිරෙව්වා. පුරවල මොකද්ද බටයක් දාලා ඔය ටික බීලා බිව්වහම මෙන්න මේ ටිකේ ගෑවෙනව නේද බීම ටිකක්. අන්නේ ගෑවිලා තියෙන බීම ගෑවිලා තියෙන කොටසේ වර්ගඵලය විතරයි අහන්නේ. එහෙනම් බීම ගෑවිලා තියෙන කොටසේ වර්ගඵලය කියන්න කෙටියම කියනවා නම් මෙන්න මේ ටික විතරයි මේ අහන්නේ. මෙන්න මේ ටික විතරයි මේ අහන්නේ. මෙන්න මේ ටික තියෙන්නේ. right. ඔන්න ඔය ටික තියෙන්නේ. මේ ටික ගැන විතරයි ප්‍රශ්න කරන්නේ. එහෙනම් මට කියන්න මෙයාගේ කවුද දැන් දන්නේ? මොනවද දන්නේ? අරය දන්නෝ 6යි. මෙයාගේ කවුද ලම්බ උස දන්නෝ 8යි. එහෙනම් මට කියන්න මෙයාගේ වර්ගඵලය හොයන කවුද ඕන කරන්නේ? ඇල උස ඕන. ඒක නතු බෑනේ. ඇල උස හොයාගන්න දැන් මොකද කරන්න ඕන?
පයිතගරස් දැන් ඔන්න ඔබ තේරුම් ගන්න ප්‍රශ්නේ මොකද්ද? බීම ගෑවිලා තියෙන කොටස කියන්නේ පොඩි කේතුවක්. ආන්නේ බීම ගෑවිච්ච වර්ගඵලය කියන්නේ මොකද්ද? අන්නේ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5rl. මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයක් අහන්න. දැන් 5 කියන්නේ 22ට 7යි, r කියන්නේ අරය. අරය කීයද 6යි. no problem. l හේවත් ඇලවුස දන්නේ නැහැ. අන්න ප්‍රශ්නේ මතුවෙන තැන. දැන් ඇලවුස හොයාගන්න ඕනේ. ඇලවුස හොයාගන්න අපිට යන්න වෙනවා මනක් කල්පිත ඍජු කෝණී ත්‍රිකෝණෙට. ඒකත් කොහෙද තියෙන්නේ? මෙන්න මේ හැඩෙන් තියෙන්නේ. මේ හැඩෙන් තියෙන්නේ. right. මෙයා තමයි ඕන. හරි. එතකොට මෙන්න මේක දන්නව කීයද 6යි මේක දන්නව කීයද 8යි මට කියන්නේ L දැක්ක ගමන් L කියන්නේ කීයද 10යි. හොඳයි. එහෙනම් පයිතගරස් සම්බන්ධය අනුව කියලා ලියන්නේ L වර්ග සමානයි 8 වර්ග එකතු කිරීම 6 වර්ගයයි. පයිතගරස් සම්බන්ධය අනුව L වර්ග සමානයි 8 වර්ග කීයද 64යි 6 වර්ග කීයද 36යි. එහෙනම් L වර්ග සමානයි කීයද 100යි. එහෙනම් L සමානයි මොකද්ද 100 වර්ග මූලයයි. L සමානයි කීයද 10යි. ඒක හොයන්න. හොයලා ඒක කරලා මෙතෙන්ට ආදේශ කරන්න. දැන් ඔන්න ඔයාලට තේරෙනවා 22 6න් ගුණ කරාම කීයද 132යි. ඒක 10න් ගුණාම 1320යි. 7න් බෙදුවම වර්ගඵලය 9 වර්ග සෙන්ටිමීටර වලින්. කොහොමද ඉවුවත් ඇති? නැත්තම් බෙදලම තියන දශම වෙයි. බෙදලම තියන දශම වෙයි. බෙදුවම් කීයක් ආවද? Itu 88.5. 100 88. දශම 5යි. 188.5යිලු. හරි. මේ වගේ උත්තරයක් තියෙද්දී no problem. හරි. ඒ ගණන් ටික ගැන ගැටලුවක් තියනවද? නැහැ කියලා මම විශ්වාස කරනවා. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා අහන්න නැවත කියලා දෙන්න පුළුවන්. right. හරි. දැන් මට කියන්නේ මෙන්න මේ ගණන් හදද්දී ඔබට මතුන ගැටලු මොනවද? මොන ඉදන් පිළිවෙලින් හදමුනේ? මේ යන්නේ 5 දෙක අභ්‍යාසෙට. 5 දෙක අභ්‍යාසෙ. අරය 7ක්ද උස 12ක්ද වන කේතුවක පරිමාව හොයන්න කියලා කියන්නේ. එතකොට පොඩි කේතුවක් ඇන්දොත් එහෙම මෙන්න කේතුව. අරය කීයද 7යි. අරය කියන්නේ මේ අරය. උස කියන්නේ මේ උස. කීයද 12යි. හරි. ඔක සංකේත වලින් කියනවා මේ තියෙන h අකුර. මේ තියෙන r අකුර. හරි. දැන් ඔබ කියන්නේ කේතුවේ පරිමාව සමානයි. පරිමාව ගත්ත විදිහේ තියරිය මම කියලා දුන්නා. පරිමාව සමානයි ඉක්මනට කියන්නේ. මොකද්ද? 3න් 1යි 5r වර්ගය. හොඳයි. නැත්තම් පතුලේ වර්ගඵලය ගුණ කිරීම මොකද්ද? උස. මේක මොකද්ද? මේ කේතුවටත් හරි සිලින්ඩරයට 3න් 1 එන්නේ නැහැ. ආයෙ මොකද්ද? සමචතුරස්‍ර පිරමීඩයටත් හරි. එහෙනම් සමචතුරස්‍ර පිරමීඩයක පරිමාව හෙව්වත් කේතුවක පරිමාව හෙව්වත් 3න් 1යි පතුලේ වර්ගඵලය උසයි තමයි ගන්න ඕනේ. එහෙනම් මේක අපි ලස්සනට හදලා දුන්නා ඔබට. පතුල කියන්නේ මෙයාගේ වෘතයක් හින්දා 5r වර්ගේනෝ උස කියන්නේ h. එහෙනම් මේක හැඩ කරලා ලස්සනට මම කිව්වා කවුද? 3න් 1යි 5r වර්ග h. ඔබ මෙතනින් වැඩ පටන් ගත්තම ඇති. මේ ටික ඕනේ. මෙතනින් පටන් ගත්තම ඇති. දැන් ආදේශ කරන්න. 3න් 1 හොඳයි. 5 කියන්නේ කවුද? 22 බෙදීම 7යි. r කියන්නේ අරය. අරය කීයද 7යි. r වර්ගෙ හින්දා තව 7ක් දැම්මා.
h කියන්නේ ලම්බ උස. කීයද 12යි. ඒක ගෙන්නේ සෙන්ටිමීටර 3 පාරක් ගුණ වෙලා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර එන්නේ. දැන් මෙන්න සුළු වෙනවා. සුළු වෙන්නේ 7ට 7 වරක් 1යි 4ට 7 වරක් 1යි. 3ට 3 වරක් 1යි 12ට 3 වරක් 4යි. දැන් අවසානයේ උත්තරේ එන්නේ 22කුයි 7කුයි 4කුයි ගුණ වෙලා ඝන සෙන්ටිමීටර වලින් උත්තරයක් එනවා. 22 7ෙන් ගුණ කරාම 154යි 154 4ෙන් ගුණ කරාම 616ක් මොනවද? ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර 616ක්. හරි. හරි. අපි යන දෙවෙනි ගානට. ඔන්න. විස්කම්බේ 21ක් සෙන්ටිමීටර්ද උස 25ක් සෙන්ටිමීටර්ද වූ හේතුවක පරිමාව හොයන්න කියලා කියන්නේ. දැන් එතකොට තේරුම් ගන්න ඕන මොකද්ද මේ දීලා තියෙන தත්ත. දීලා තියෙන විස්කම්බය. කීයද විස්කම්බය? 21යි. උස දීලා තියෙනවා. කීයද? 25යි. හරි. දැන් පරිමාව හොයනකොට හේතුවේ පරිමාව හොයනකොට ඔයා දන්න ඕන කරන්නේ 3න් 1යි. πr වර්ග h කියන සූත්‍රය. මෙතන 3න් 1 හරි. π කියන්නේ නියතයක් ඒක 22 බෙදීම 7යි. r කියන්නේ අරයනේ. එතන r කියන්නේ අරය නම් අරය මෙතන දීලා නැත්තම් අරය හොයා ගන්න ඕනේ. එතන මේ තියෙන විස්කම්බය. එතන විස්කම්බය නම් 21යි කියන්නේ අරය ගන්න 21 දෙකට බෙදන්න ඕනේ. හැබැයි r ගේ වර්ගයක් ඕන. එහෙනම් මොකද කරන්නේ? නැවත 21 බෙදීම දෙකක් ආදේශ කරන්න ඕන. h කියන්නේ කවුද? උස කීයද? සෙන්ටිමීටර 25ක් එන්නේ. හරි නේද? දැන් ඔන්න සුළු කරගමු. දැන් සුළු කරගත්තම එන්නේ 7 වරක් 1යි 7 වරක් 3යි. 3 වරක් 1යි 3 වරක් 1යි. දෙවරක් 1යි දෙවරක් 11යි. තවත් දෙකෙන් කැපෙන්නේ එහෙම නැහැ. ඉතුරු වෙන්නේ 11 වරක් 21 වරක් 25 බෙදීම කීයද? දෙකක්. සෙන්ටිමීටර් මෙතන විතරක් පෙනුනට මෙතනත් සෙන්ටිමීටර අරය මෙතනත් සෙන්ටිමීටර අරයක්. එතන සෙන්ටිමීටර 3ක් ගුණ වෙලා පාද සමාන බල ගුණ වෙනකොට දර්ශක එකතු වෙලා සෙන්ටිමීටර වල 3 වෙනි බලයක් එනවා. දැන් 11 21න් ගුණ කරලා දෙන්න වේගෙන් 21 11න් ගුණ කරාම කීයද? කීයද? 231යි. ඒ 231 25න් ගුණ කරලා දෙන්න. ඔන්න ගුණ කරනවා. 25 වරක් 1 25න් 5යි. මම හදපු දෙයක් නේ. හරි. එකක් ඉතුරුයි. 25 වරක් 3 75යි 2යි 77යි 7ක් ඉතුරුයි. 25 වරක් 2 50යි 7යි 57යි 5775යි. ඒක දෙකට බෙදන්න ඕනේ. දෙකට බෙදුනොත් 2800 එපට කියන්නේ 87යි දශම 5යි මොනවද? ඝන සෙන්ටිමීටර. මම හරිද මට කියන්නේ? හරි සර්. හරි. වැඩේ හරි. හරි.
හරි. අපි පුතා ඉන්නේ මට මතක විදිහට තුන්වෙනි කාරණේ. හරි. කරන්නේ හරි තුන්වෙනි සර්. තුන සර්. ඔන්න තුන්වෙනි ගාන. දැන් කියන්නේ කේතුවක් තියනවලු. ඒ කේතුවේ ඇලවුස 13යිලු. ඇලවුස කියන්නේ මේ උස 13යි. ඒක පතුලේ අරය 5යිලු. මෙන්න පතුලේ අරය ඒක 5යිලු. කේතුවේ පරිමාව හොයන්න. එතකොට ඔබ දන්නවා ඉච්ඡාපුර නැතුව මේ වැඩේ කොට දාන්න බෑ. ඇයි හේතුව ඔබ දන්න පරිමාව කියන්නේ. පරිමාව කියන්නේ 3න් 1යි πr වර්ගය චුනේ. එතකොට 3න් 1යි. π කියන්නේ 22ට 7යි. r කියන්නේ අරය 5යි 5 වර්ගයෙන්ද තව 5යි. h කියන්නේ එතකොට මොකද්ද? ලම්බ උස. ලම්බ උස දන්නේ නැතුව වැඩේ කොට දාන්න බෑ. එහෙනම් දැන් ලම්බ උස හොයන්න ඕන. ලම්බ උස හොයන්න අපි මොකද කරන්නේ? මේකට පයිතගරස් දාන්න ඕන. එහෙනම් ඉක්මනට පයිතගරස් දැම්මොත් එහෙම 13 වර්ගය සමානයි. h වර්ගය එකතු කිරීම 5 වර්ගයයි. 13 වර්ගය කියන්නේ 169යි. මෙතන h වර්ගය එකතු කිරීම 5 වර්ගය 25යි. එතකොට 169 අඩු කිරීම 25යි. කවුද h වර්ගයයි? අඩු කරාම 144යි. කවුද h වර්ගයයි? එහෙනම් h වර්ගය ඔබ දන්නව කීයද? කීයද? h වර්ගය 144 නම් h කියන්නේ කීයද? h කියන්නේ 12යි. ඔව් 144 වර්ග මූලය. ඒතර h වර්ගය කීයද? 12යි. හරි. දැන් ඔන්න සුළු වෙලා එනවා. සුළු වෙලා ඉන්නේ නැහනේ. තුන් වරක් 1යි. තුන් වරක් 4යි. 22 5න් ගුණ කරලා 5න් ගුණ කරලා 4න් ගුණ කරලා 7න් බෙදන්න ඝන සෙන්ටිමීටර එනවා. ඔන්න බලන්න සුළු කිරීම ලේසි වෙන ලස්සන. 5 වරක් 5 25යි. 25 වරක් 4 100යි. right. ඒ 100 22න් ගුණ කරාම කීයද? 2200යි. බෙදන්න 7න්. බෙදුවන් කීයක් එනවද? 314.2. වැඩේ තේරුණාද? දේශ ගණන්. අපි යනවා 4 වෙනි ගානට. බලන්න ගාන හදන දේ ලස්සනට. විස්කම්භය 12යි ඇලවුස 10යි. පරිමාව හොයන්න ඕන. දැන් ඔබට තේරෙන්න ඕන ගැටලුව. මොකද ගැටලුව? මට විස්කම්භය එපා. නමුත් ඒගොල්ලෝ දීලානේ දින්නේ. කීයද විස්කම්භය දීලා දින 12යි කියලා. හරිනේ මට ඕනේ මොකද්ද කියලා ඔබ දන්න. ඇලවුස 10යි. මට ඇලවුස ඕන එකක්ද එපා එකක්ද? පරිමාව හොයද්දී ඕන නැති එකක්. එහෙනම් මට ඕන ටික වෙන රතු පාටින් දානවා. මට ඕන ලම්බ උස ඕන. දන්නවද? දන්නේ නැහැ. මට අරය ඕන. දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මට කියන්න ලේසියෙන්ම හොයාගන්න පුළුවන් r ද h ද? R. r කියන්නේ කවුද? 12 බෙදීම 2යි. ඒ කියන්නේ කීයද? 6යි. 6 cm. හරි. දැන් h හොයාගන්න මොකද්ද මම කරන්න ඕන? දුක් විඳින්න ඕන. මොකද්ද විඳින දුක? පයිතගර සම්බන්ධය අනුව. කවුද? 10 වර්ගය සමානයි. h වර්ගය එකතු කිරීම r වර්ගයයි. 10 වර්ගය කියන්නේ 100යි. h වර්ගය තියාගන්න. r කියන්නේ කවුද? 6 වර්ගයයි. එතන මෙතන එනවා කවුද? 100යි. මෙතන h වර්ග. 6 වර්ගය කීයද? 36යි. 36 මෙහෙ ගියේ. එතන 100 අඩු කිරීම 36. කවුද? h වර්ගයයි. 64යි. කවුද? h වර්ගයයි. h වලගේ 8යි. 4 වර්ග මූලයයි. h වලගේ 8යි. එහෙනම් දැන් ලියන පරිමාව. පරිමාව සමානයි 3න් 1යි. 3න් 1යි πr වර්ග h. අර මෙන්න ආදේශ කරන්න 3න් 1යි. π කියන්නේ 22ට 7යි. r කියන්නේ කවුද? අරය. හොයාගත්ත කීයද? 6යි. 10 වර්ගයේ හින්දා තව 6යි. h කියන්නේ හොයාගත්ත කීයද?
කීයද 8යි එහෙනම් මේ ටික සුළු කරලා ගන්න 3 වරක් 1යි 3 වරක් 2යි දෙවරක් 22 44යි 44 6ෙන් ගුණ කරන්න ඉර 8ක නුග්ගර කරන්න ඉර 7ෙන් බෙදන්න එන උත්තරේ එන්න ඕන 24යි 26යි 260 ගන්නද පුතේ දැන් 70 ගන්නද දෙසි කියෙදෙන්නේ කියෙදෙන් 200 264 64යි 8ෙන් ගුණ කරන්න ඕන. ආයි 264 8ෙන් ගුණ කරන්න. ඒක හරි මම අහන්නේ ඒ ගුණ කරලා බෙදලා ඔක්කොම කරලා 301.7 301.7 7යිද 7යි. तुमसे एक दशम आता है හරි දැන් අන්න ඔබට දෙන ප්‍රශ්නේ පරිමාව 616ක් වූ කේතුවක උස 12ක් නම් කේතුවේ අරය හොයන්නලු දැන් රිවර්ස් එකක් පොඩ්ඩක් දෙන්නේ මොකද්ද රිවර්ස් එක අරය දීලා නැහැ ඒක R කියලා ගමු ලම්බ උස දීලා තියෙන කීයද 12යි පරිමාව දීලා තියෙන කීයද 616යි දැන් එහෙනම් මම දන්න වැඩපාර දානවා මම දන්නේ කේතුවක පරිමාව කියන්නේ 3න් 1යි 5r වර්ග h කියලා. එතකොට පරිමාව මට දීලා තියෙන හින්දා මම ආදේශ කරනවා 616යි. මේ තියෙන 3න් 1. 5 කියන්නේ නියතයක් 22 බෙදීම 7ක්. r කියන්නේ කවුද? දන්නේ නැති එකක් ඒක අරය ඒක එහෙම තියන්න r වර්ග. h කියන්නේ දැන් දීලා තියෙන එකක් කීයද 12යි. දැන් ඔබ r හොයන්න කලින් r වර්ගය හොයන්න එපා නම් r වර්ග තනි කරන්න. ඉතුරු ඔක්කොම මෙහෙ ගේන්න. තියෙන්නේ 616 ඔන්න. බෙදීම 3 ගුණ කිරීම 3ක් වුණා ඔන්න. බෙදීම 7 ගුණ කිරීම 7ක් වුණා ඔන්න. අර උඩ තියෙන එක වැඩක් නැහැ ගෙනල්ලා ඒකින්ද 22 ගෙනාවා බෙදීම 22ක් වුණා. උඩ තියෙන 12 ගෙනාවා බෙදීම 12ක් වුණා. දැන් සුළු කිරීමක් තියෙනවා. දැන් ඔබ මට උදව් කරන්න. දැන් කොහොමද සුළු වෙන්නේ? 3 වරක් 1යි 3 වරක් 4යි දෙවරක් 2යි දෙවරක් 308යි ආය දෙවරක් 1යි දෙවරක් 154යි ආය දෙවරක් 11යි ආය දෙවරක් කීයද 77යි දැන් ඔන්න 11 වරක් 1යි 11 වරක් කීයද 7යි දැන් 7යි 7යි ඉතුරු වුණාම 7 වර්ගයක් එන්නේ මෙතන r වර්ගය තියෙනවා දැන් ඔබට තේරෙන්න ඕන සඳ වගේනේ. සඳ වගේ නම් මොකද්ද වෙන්න ඕනේ? අපි වගේ වෙන්න ඕනේ. එහෙනම් r සමාන වෙනවා 7ට. r කියන්නේ 7යි නම් එන්නම් අපිට එනවා අරය. කීයද? සෙන්ටිමීටර 7ක් වේ. හරිනේ. දර්ශක දෙක සමාන වුණා. ඒ හින්දා පාද සමාන වුණා. පාදය r කීයට සමානයිද? 7ට සමානයි. හරිද වැඩි? හරි. ඊළඟ ගානත් එහෙම එකක් 6 වෙනි ගාන. ඔන්න. උස 14යි අරය දීලා නැහැ විස්කම්භය හොයන්න කියන විස්කම්භය හොයන්න කලින් අරය හොයන්නේ. එතකොට මේන්න මේක තමයි උස කීයද 14යි කියලා දීලා තියෙනවා. පරිමාව මෙන්න දීලා තියෙනවා. හරි. අපි දන්න විදිහට වැඩේ කොට දාමු පරිමාව සමානයි. 3න් 1යි
yr වර්ග h නේ. පරිමාව දීලා තියෙනවා 6468ක්. 3න් 1යි. π කියන්නේ 22/7යි. r කියන්නේ දන්නේ නැහැ. හැබැයි අරය කවුරු වුණත් විස්කම්භය කියන කෙනාගෙන් භාගයයිනේ අරය. මම හරිද බලන්න. r නෙමෙයි ඕනේ විස්කම්භය. එහෙනම් මම දන්නෝ විස්කම්භය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දුර. ඒතර විස්කම්භය කියන කෙනා එන්නේ අරය දෙගුණෙන්. එහෙම නැත්නම් r එන්නේ විස්කම්භය දෙකට බෙදුවම. මේක දන්නවනේ. එහෙනම් මම r තියෙන තැනට d බෙදීම දෙක හේවත් විස්කම්භයෙන් අඩ දැම්මම එතනින් වර්ගයක් එන්නේ. ඒ හරිනේ r ගේ වර්ගෙනේ තියෙන්නේ. එහෙනම් මෙතන මේ තියෙන්නේ r මෙන්න ඒක වර්ගය. හරි. දැන් චුට්ටක් ඔන්න සුළු වෙනවා. 6468 තියාගෙන මේ 3න් එකක් තියාගෙන 22 බෙදීම 7ක් තියාගෙන d ගේ වර්ගය d වර්ගය. දෙකේ වර්ගය කීයද 4යි. කවුද h වලගේ දීලා තිබ්බා. මෙතෙන්දී ආදේශ කරගන්න තිබ්බ h වලගේ. කීයද h වලගේ? 14නේ. 14යි. ඔන්න පොඩ්ඩක් සුළු කරන්න තිබ්බ එහෙදීම ඕනේ නැහැ. මෙහෙට ගෙනල්ලාම සුළු කරමු. එහෙනම් දැන් මට ඔබ උදව් කරන්න. 6468 උඩ යන්නේ. අර 3යි 7යි 4යි උඩ යන්නේ. 22 සහ 14 යට යන්නේ. මේ ගුණ කිරීම තියෙන්නේ. හරි. දැන් ඔන්න පරිස්සමට සුළු කරන බලා ගන්න. හරි. ඕම් බලා ගන්න. හත් වරක් 2යි 7 වරක් 1යි. දෙවරක් 1යි දෙවරක් 2යි. දෙවරක් 1යි දෙවරක් 11යි. 11 වරක් 1යි 11 වරක් ඔන්න බලා ගන්න. 66ට 11 වරක් 5යි 55යි 9ක් ඉතුරුයි. 96ට 11 වරක් 8යි 88යි. කීයක් ඉතුරුද? 8ක් ඉතුරු. ආය 88ට කීයද? 8යි. දැන් ඉතුරුලා තියෙන 588කුයි තව 3කුයි. එහා පැත්තේ d ගේ වර්ගයකුයි. එතකොට 588 මම ආයෙකට අරගෙන යනවා. මොකද 588 ගැන මම අදහසක් ගන්න ප්‍රථමක සාධකගෙන ලියාගන්න හදන්නේ. දෙකෙන් බෙදුවම 294යි. ආයි දෙකෙන් බෙදුවම 147යි. ආයි 7ෙන් බෙදුවම 21යි. ආයි 3ෙන් බෙදුවම 7යි. ආයි 7ෙන් බෙදුවම 1යි. ඔන්න මම 588 කෑලි වලට කඩා ගන්න කොහොමද? දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 3යි කියලා. ඔය 588ට ලියපු ටික ඔය තියෙන්නේ. ඒතර ඔබ මගෙන් අහයි සර් මෙතන තියෙන දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 7 ගුණ කිරීම 3 ගුණ කිරීම 7නේ සර් අය අර 7යි 3යි මාරු කරලා ලිව්වේ. ලිව් එක වගේ අය එක ළඟට එන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන මේ 3 තියෙන්නේ. ඒ 3 මෙන්න ලිව්වා. දැන් බලන්න වැඩේ කොච්චර සුන්දරයිද කියලා. දෙකේව දෙක මට ලියන්න පුළුවන් දෙක බල දෙකයි. හතේව දෙක ලියන්න පුළුවන් හත බල දෙකයි. තුනේව දෙක ලියන්න පුළුවන් 3 බල දෙකයි. මෙතනින් එනවා d බල දෙකයි. දැන් උත්තරේ මැවිලා අපේ ඉන්නවා. එතකොට මට පුළුවන් දැන් මේ හැමෝගෙම තියෙන දෙවෙනි බලේ මේව පොදුවේ පෙන්වන්න පුළුවන් ඕන. d වර්ග. දෙවරක් 7 14යි. 14 3ක් කීයද? 42යි. ඔය තියෙන 42 දෙවෙනි බලය. මේතන d ගේ දෙවෙනි බලය. දැන් මෙන්න නැවතත් සඳ වගේ වුණා. ඒ හින්දා අපි අපේ වගේ වෙන්න ඕන. එහෙනම් d කියන්නේ කීයද? 42යි. එම නිසා කවුද මේ? d කියන්නේ විස්කම්භය ඩයිමීටර් එක. සෙන්ටිමීටර 42ක් වෙයි. ඔබ නැත්තම් අරය හොයන්න අරය හොයන 21ක් වෙනවා. මේකෙන් r අකුර හොයාගෙන එන්න. එතකොට 21යි r වෙනුවට ඊට පස්සේ r 21 නම් d හොයන්න ඒක දෙගුණ ගන්න. එතකොට කීයද? 42 එක්ක.
ඔබ හොඳයි සැපයි කියලා හිතන ක්‍රමයක් පාවිච්චි කරන්න. හරි. දැන් අපිට තියෙන ඊළඟ 7 වෙනි ගාන. 7 වෙනි ගානේ. මෙන්න බලන්න. 7 වෙනි ගානේ තියෙන්නේ පතුලේ පරිධිය 44ක් වූ ඍජු කේතුවක ඇල උස 25කි. කේතුවේ ආධාරකයේ අරයත්ව වෙලා උසත්ව වෙලා ඊට පස්සේ පරිමාව හොයන්න තියෙන්නේ. දැන් අර දන්න තොරතුරු ටික දාගමු. මෙන්න දන්න තොරතුරු. මෙයාගේ දීලා තියෙන්නේ පරිධිය. හරිනේ? පරිධිය මම පොඩ්ඩක් පෙන්න ගන්න මේන් පරිධිය. ඕන පරිධිය. කියලා 44යි. ඊට පස්සේ මෙයාගේ ඇල උස දීලා තියෙන 25යි. මේ උස. එතකොට මට ඕනම ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම ඕන ආධාරකයේ අරය මේක ඕන. ඒක ආරය. ඊට පස්සේ මට උස ඕන. උස කියන්නේ මේ උස. පාට පෑම් පාවිච්චි කරලා මේක ලස්සනට කරන්න ඕනේ. h. පරිමාව පස්සේ හොයාගමු r සහ h ගන්න නම් පරිමාව කොට කියලා තේරෙනවා. එහෙනම් දැන් මම පළවෙනි කොටසට යනවා. පළවෙනි කොටසෙන් ඔබ මට කියන්න r හොයාගන්න මං දාන ගේම් එක මොකද්ද? ඉක්මනට කියන දැන් ඔයගොල්ලන්ගේ අත්දැකීම් තියෙනවා. අරේ හොයාගන්න මම මොකද කරන්නේ? මොකද කරන්නේ? සර් දන්නවා පරිධිය. පරිධිය හොයන්නේ 2πr කියන සූත්‍රය දාලා. පරිධිය දීලා තියෙනවා 44යි. එහෙනම් 2යි. π කියන්නේ 22ට 7යි. r කියන්නේ ඒක තමයි හොයන්න ඕනේ. එහෙනම් r මෙහි තනි කරමු. ඔබ කියන්නේ එන විදිහේ 7 කොහෙ යන්නේ? ඉරක් ගහුවන් ඉරෙන් උඩ යන්නේ. අර 2 සහ 22 ඉරෙන් යටට යනවා. හරිනේ? සමාන ලකුණ කියන වැටපයින්නකොට බෙදීම් ಗುಣ කිරීම වෙලා ಗುಣ කිරීම බෙදීම් වෙනවා. මෙන්න දෙවරක් 22 කීයද? 44යි. හරි? ඔන්න 22 වරක් 1යි 22 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 1යි. හරි. සන්තෝෂයි. දැන් කීයද මේක? 7යි. කවුද? r. ආන්න වැඩේ හරි. අරය හරි. සෙන්ටිමීටර 7යි. අරය හරි. සෙන්ටිමීටර 7යි. එහෙනම් පළවෙනි කොටස හරි. පළවෙනි කොටස හරි. හරි. ඊළඟට උස ඕන. උස හොයාගන්න ඔයාලට තේරෙනවා අපිට දාන්න වෙන්නේ කවුද? පයිතගරස් ප්‍රමේය. පයිතගරස්. එහෙනම් රෝගිලක්කම් දෙක දැම්මා. පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳා. අරය කීයද දැන් හොයාගත්ත 7යි. ඇල උස දීලා තියෙන 25යි. h තමයි හොයන්න ඕනේ. එහෙනම් ලියුව පයිතගරස් සම්බන්ධය අනුව. පයිතගරස් සම්බන්ධය අනුව. හරි. එතකොට එන්නේ 25 වර්ගය සමානයි. h වර්ගය එකතු කිරීම 7 වර්ගයයි. ඒතර 25 වර්ගය කියන්නේ 25 වරක් 25යි 25යි. මෙතන h වර්ගයයි 7 වරක් 7 කියද 49යි. එතකොට 625න් අඩු වෙනවා 49ක් h වර්ගයක. අඩු වුණාම කීයදමයි පුතා 15 වෙනි 9ක් 6යි 576ද? h වර්ග. h වල ගේනවා 576 වර්ග මූලය. මන්ට කියන්නේ කීයද? 34යි. අන්න අපි දාන උස 24යි සෙන්ටිමීටර් වේ. මේ තියෙන උස.
ඔන්න උස. දැන් අපි හොයන්නේ පරිමාව. රෝමිනකන් 3. අන්න ඔබ දැන් කියන පරිමාව. කේතුවේ පරිමාව හොයන සූත්‍රය කවුද? 3n1යි. 5r r වර්ගය. වර්ගය. 3n1යි. 5 කියන්නේ කීයද? 22ට 7යි. r හොයාගත්ත කීයද? 7යි. r වර්ගෙහින්දා තව 7යි. h හොයාගත්ත කීයද? 24යි. වැඩේ හරි. දැන් මොන සුළු කරනවා? 3 වරක් 1යි 3 වරක් 8යි. 7 වරක් 1යි 7 වරක් 1යි. ඉතුරු වෙන්නේ 22 7ෙන් ගුණ කරලා 8ෙන් ගුණ කරාම මොනවද? ඝන සෙන්ටිමීටර්. අන්න මට සුළු කරපු දරුවෙක් වේගින් කියන උත්තරේ 1232. 1232යි සර්. 1200. හරි. හරිද වැඩේ? අන්න ඔබ හදපු ගණන්. ඔබ උත්තර හරියනකොට ඔබට සතුටක් දැනේ. ඒක තමයි පුතේ ගණිතේ තියෙන රස. ඒක විඳින්න ඉතින් හදපු දරුවෙකුට විතරයි පුළුවන්. අනිත් දරුවෝ හිතන් ඉන්නේ මොකද්ද මේව ගැටලුවක් නැහැ. මේව සිම්පල් ගණන් විභාග දවසට හදනවා. විභාග දවසට හද විදිහ තමයි අර කිව්වේ. නේ? ලකුණු 74යි සුළු කරගන්නකොට වරදිනවා. අපරාධයි. හරි. කේතු හැඩති වාජනයක ආධාරකයේ පරිධිය මෙච්චරයි ඍජුස මෙච්චරක් වේ පරිමාව හොයන්න. දැන් අර වැඩේමනේ තියෙන්නේ. හරි. දැන් පරිධිය දීලා තියෙන කීයද 88යි. ඍජුස දීලා තියෙන මේ උස. කීයද? 12යි. එහෙනම් ඔබ කියන්න පරිමාවනේ මට හොයන්න ඕන මන් ලියන පරිමාව සමානයි 3n1යි 5r වර්ගය. ඔබ කියන්න දන්නේ මොනවද? ඕනේ මොනවද මට කියන්න. 5 දන්නවා 7න් 22යි. r දන්නවද? r දන්නේ නැහැ. ඒක හොයාගන්න ඕන. එහෙනම් r දැනගන්න නැතුව මෙතන හිස්තැන් දෙකක් පුරව ගන්න බෑ. h දන්නවද? පරිධිය දන්න මේ sorry h දන්නෝ කීයද? 12යි. දැන් එහෙනම් දුක් විඳලා අපි හොයාගන්න ඕන කවුද? r අරය. r හොයාගන්න අපිට දීලා තියෙන පොඩි හින්ට් එකක්. ඉංග්‍රීසි මොකද්ද පරිධිය? පරිධිය කියන්නේ 2πr නේ. පරිධිය 88ක් නේ. 2යි 5 කියන්නේ 22ට 7යි. r කියන්නේ අරය. එහෙනම් r කියන්නේ ඔන්න 88 ගුණ කිරීම 7යි. දෙවරක් කීයද? 22යි. නෑ 22 1යි 22 4යි දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 7 කීයද? 14යි. r කියන්නේ 14යි. කියනලා දාන්න 14යි. 14යි. හරිනේ r වර්ගින්ද 14 දෙකක් දැන් මේ 7 වරක් 1යි 7 වරක් 2යි 3 වරක් 1යි 3 වරක් කීයද? 3 වරක් 4යි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? 22 දෙකෙන් ගුණ කරලා 14න් ගුණ කරලා අර 4 යටින් ඉවට උඩට එන්න ඕන එක. එනවා මොනවද? සෙන්ටිමීටර ඝනයක්. මේ ටික සුළු කරාට පස්සේ ඝන සෙන්ටිමීටර කීයක් ආවද? 2464. 2464. හරිද වැඩේ? හරි සර්. ලේසිද අමාරුද? ලේසි. නම වෙනි ගාන. හොඳ ගානක්. අරය 14ක් සහ උස 30ක් වන ඝන ලෝහ සිලින්ඩරයක් උණු කර අරය 7ක් වූද උස 15ක් වූද ඝන ලෝහ සිලින්ඩර කීයක් සෑදිය හැකිද කියලා අහන්නේ. දැන් අපි ළඟ තියෙන කේතුවක්. අපි දැන් හදන්න යන්නේ චූටි කේතු. හරි. දැන් මෙන්න දීලා තියෙන විස්තරය දාගත්තොත් සිලින්ඩරේ අරය 14යි. සිලින්ඩරේ උස 30යි. මෙන්න මෙච්චර කේතුවක් උණු කරලා හදන්න යනවා සිලින්ඩර කොච්චරද මන්දා? මේකේ මොනවද කේතු කොච්චරද මන්දා?
එක කේතුවක විස්තරය දීලා තියෙනවා අරය 7යි. ලම්බ උසනේ. උස කියලා නිකම්ම දීලා තියෙනවා කියන ලම්බ උස 15යි. අරය 7ක් වූද ලම්බ උස 15ක් වූද ඝන කේතු හදනවලු. කොච්චරක්ද? දන්නේ නැති හින්දා දාගන්න ඉංග්‍රීසි අකුරක් මම දාගන්නවා n කියලා. එහෙනම් කේතු n ගානක පරිමාව සමාන වෙන්න ඕන. ඔයි කියන සිලින්ඩරේ පරිමාවට. මගේ සම්බන්ධ තේරුණාද බලන්න. සිලින්ඩරේ පරිමාව සමාන වෙන්නේ කේතුවක පරිමාව කේතු ගාණෙන් ගුණ කරාම එන උත්තරේට. يعني කේතු n ගානක පරිමාවට කියන මම ගත්තා. ඒතර n වලගේ හොයාගත්තා නම් කේතු කීයද කියලා එනවා. දැන් මොන මම ආදේශ කරනවා. සිලින්ඩරයක පරිමාව හොයන්නේ 5r වර්ග h වලින්. කේතුවක පරිමාව හොයන්නේ 3n 1යි 5r වර්ග h වලින්. ඒ වගේ කේතු n ගානක් තියෙන හින්දා මම n වින් ගුණ කරා. මේවා කපන්න කොටන්න හදිස්සි වෙන්න එපා ආදේශ නොකර. මොකද 5 වලාගේ විතරයි සමාන මෙතන. r වලාගෙන් එහෙම සමාන නැහැ. බලමුකෝ දැන්. 5 කියන්නේ 22 යට 7යි. r කියන්නේ අරය. අරය කීයද 14යි. r වර්ගයෙන් තව 14යි. හරි. r වර්ගයෙන් තව 14යි. h කියන්නේ සිලින්ඩරයේ උස කීයද 30යි. ඔන්න මේ පැත්ත ආදේශ කරලා ඉවරයි. මෙතන 3n එකක් තියෙනවා. 5 කියන්නේ 22 යට 7යි. r කියන්නේ අරය. 7යි කේතුවේ අරය. r වර්ගයෙන් තව 7යි. h කියන්නේ කේතුවේ උස 15යි. මේ n කියන්නේ කේතු ගාන එක තමයි හොයන්න ඕනේ. දැන් ඔබට තේරෙනවා ඔක්කොම සංඛ්‍යා තියෙන්නේ නොදන්න එකම එක අකුර කවුද එන්නේ? නොදන්න එකම එක අකුරේ. එහෙනම් දැන් මම කරන්නේ n අකුර සමාන ලකුණෙන් මේ පැත්තේ තියාගෙන ඊතුරු සියලු කුණු කොටවල ටික මේ පැත්තට ගියා. දැන් ඔබේ උදව් වුණ මට. මෙන්න තියෙනවා 22ක් උඩ 7ක් තියෙන යට. මෙන්න තියෙන 14ක් උඩ 14ක් උඩ 30ක් තියෙනවා. ඔන්න අර පැත්තේ තියෙන 3 මෙහෙනකොට උඩ යනවා. අර 7ත් මෙහෙනකොට උඩ යනවා. අතන තියෙන ඔබට පේනවා 22ක්. එක ඕනේ නැහැනේ. 22 යට යනවා. ආයි 7කුයි 7කුයි 15කුයි එනවා. බලන්න හරිද කියලා. ලවයෝ හරයෝ මාරු වෙලා ගානට සමාන ලකුණෙන් මෙහෙට ආවා. දැන් පරිස්සමට සුළු කරන්න. පරිස්සමට සුළු කරන්න. ඕන්න බලන්න ඈ. 7 වරක් 1යි 7 වරක් 2යි කැපෙනවා. 7 වරක් 1යි 7 වරක් 2යි කැපෙනවා. 7 වරක් 1යි 7 වරක් 1යි කැපෙනවා. ඊට පස්සේ මෙන්න 22 වරක් 1යි 22 වරක් 1යි. හරිද? 15 වරක් 1යි 15 වරක් 2යි. ඉවරයිනේ. කැපිලි ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 2 වරක් 2 වරක් 2 වරක් 3යි. එහා පැත්තේ කවුද එන්නේ? 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. n කියන්නේ 24යි. මොකද්ද මයි පුතා ඔබ තේරුම? මොකද්ද ඔබ තේරුම? එම නිසා හදන්න පුළුවන්. සෑදිය හැකි කේතු ගණන කීයද? 24 කී අගුණාද වැඩි? ඒ සම්බන්ධ තේරුණාද? මේව සාමාන්‍ය පෙළ මට්ටම. තේරුණා සර්. මේව සාමාන්‍ය පෙළ මට්ටම. හරි. මට කලින් ඒ ගාන හදලා ඔබ ගත්තද උත්තරේ? ඔව් සර් ගත්තා. එයමයි. හරි. ඒ සෙටප් එකේ අන්තිම ගාන. හරි. ඕන්න විස්තරේ. මේන බින්දුව. අර බීම වීදුවමයි මේ දීලා තියෙන ආයි පාරක්. මේකේ මොකක් ඕනේ නැද්ද මට අර හෑන්ඩල් එක ඕනේ නැහැ. හරි. මෙන්න ඍජු කේතුවක ආකාරය වූ අගනක අරය 12ක්ද උස 21ක්ද වේ. ඒ උසින් හරියටක් ජලයෙන් පුරවා ඇතනම් බඳුන සම්පූර්ණයෙන් පිරවීමට තව කොපමණ ජල පරිමාවක් දැමිය යුතුද කියලා අහන්න. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ ගානේ මෙච්චරයි. තව කොච්චර දාන්න ඕනද කියලා මේ අහන්නේ.
හරි. තව කොච්චරද දාන්න ඕන කියලා අපි හොයමු. ඔයාට තේරෙන්න ඕන. මෙතන තියෙන්නේ කේතුවක්. මෙන්න මෙච්චරක් උසර ජලය පිරලා තියෙනවා. හරි. එහෙනම් ඔබම කියන්න දැන් තව කොච්චරක් ජලය දාන්න ඕනද කියලා අහන්නේ. මෙන්න මේ කහ පාට ටික පුරවන්න කියන එක ඔබට තේරෙනවද? ඔන්න කහ පාට පරිමාව කොච්චර දිලානේ මේ අහන්නේ. දැන් ඔබට තේරෙන්න ඕන කහ පාට පරිමාව මට හොයන්න බෑ. මොකද මේ කහ පාට පරිමාව කියන්නේ මම නමක් නොදන්න රූපයක්. හොඳ නැද්ද? ඒක මම දන්නේ නැහැ. හැබැයි මේක පරිමාව ගන්න පුළුවන් මට කොහොමද? මේක පරිමාව ගන්න පුළුවන් කොහොමද? භාගයක්. මේක පරිමාව ගන්න පුළුවන්. මෙන්න මේ ලොකු කේතුවෙන් පොඩි කේතුව මොකක් කළද? අඩු කළා. අඩු කළා. ලොකු කේතුවේ පරිමාව ඉස්සෙල්ලා හොයමු. මේ උස කීයද ඉක්මනට කියන්නේ? ලොකු කේතුවේ පරිමාව වයින් මේ උස ඕන කීයද? 21යි. එතකොට එන්නේ අරේ කීයද? 12යි. පොඩි කේතුව හොයනකොට අරේ කීයද? 6යි. උස කීයද? 21න් භාගයයි. මං හරිද? ඔව්ද? හරි. එහෙනම් මෙන්න තව කොච්චර පරිමාවක් ඕනද කියන එකට එන්නේ උත්තරේ. 3න් 1යි. πr වර්ග hk. අඩු වෙන්නේ කවුද? 3න් 1යි πr වර්ග h. මෙතන පොදුයි. 3න් 1කුයි 5 අකුරයි. ඊටු ටික පොදු කරන්න බෑ. r කියන්නේ මෙතන අරේ කීයද? 12යි. r වර්ගෙ හින්දා තව 12යි. h කියන්නේ මෙතන උස 21යි. මෙතන r කියන්නේ කවුද? 6යි. r වර්ගෙ හින්දා තව 6යි. මෙතන h කියන්නේ 21 බෙදීම 2යි. හරි. ඔන්න බලනවා සුළු කිරීම ලේසි කරගන්න හැටි. පරිස්සමට බලා ගන්න. දරුවන්ට පේන්න ඕන මෙතන 3න් 1ක් තියෙනවා. 5 කියන්නේ 22 යට 7යි. ඔබට පොදු සාධකයක් පේනවද බලන්න දෙන්නගේ ළඟ 21ක් තියෙනවා. මෙතනත් 21ක් තියෙනවා බලන්න. මෙතනත් 21ක් තියෙනවා. දුටුවාද? හවුද? හරි. ආයෙවා දැක්කද බලන්න. එතනත් 6ව දෙකක් තියෙනවා. මෙතනත් 6ව දෙකක් තියෙනවා. දැක්කද බලන්න. එතකොට මෙතන 6ව දෙක ගත්තම ඔබට තේරෙනවද දෙවරක් දෙකක් ඉතුරු වෙනවා කියලා? හරියට බලන්න. මෙන්න මේ 6 මම හිතින් කැඩුවා දෙවරක් 6යි කියලා. සෝරි මේ 12. මේ 12ත් මම හිතින් කැඩුවා දෙවරක් 6යි කියලා. දැන් ඔබට තේරෙනවද මේ 6ව දෙක කියලා ගත්තේ මොකද්ද? මේ 6යි මේ 6යි තමයි මේ අරගෙන තියෙන්නේ. තේරෙනවද? එතකොට මෙන්න මේ දෙකයි මේ දෙකයි තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. පේනවද? හරි නේද? දැන් ඔන්න මම ඒව පොඩ්ඩක් අන්න එහෙම රවුම් කරලා වෙන්නකෝ මම පොඩ්ඩක් අයින් කරා. හරි. දැන් ඔබ කියන්නේ එහෙනම් මට මෙතන ඉතුරු වෙච්චා. මේක හරිද නේද? මෙතන ඉතුරුලා දෙන්න ඉක්මනට ගියා. ඉක්මනට ගියන මෙතන මොනවද ඉතුරුලා දෙන්නේ? අතිශය කනගාටු තත්ත්වයක්. මට ආයෙ මෙහෙම පැහැදිලි කරන්න වෙනවා. ඔබ ළඟ තියෙනවා නම් මෙන්න මෙහෙම ගානක් ඔබ හිතන්න. මේක පදයක් නේ. අඩු කිරීම. ඔබ ළඟ තියෙන තව පදයක් මෙහෙම. මට කියන්න පොදු සාධක කවුද මේකේ? වරහණක් දාලා වරහණෙන් එළියට ගන්න පුළුවන් කවුද? මෙන්න මේ 12 කියන්නේ 6. දෙවරක් 6යි. මේ 12 කියන්නේ කවුද? දෙවරක් 6යි. දැන් කවුද එළියට ගන්න පුළුවන් මට කියන්න? 6. 6ක් ගන්න පුළුවන්. එතකොට මේ 6 ගත්තා වගේ. තව 6ක් ගන්න පුළුවන්. එතකොට මේ 6 ගත්තා වගේ.
21 ගන්න පුළුවන්. එතන මේ 21 ගත්තා වගේ. මේ දෙන්නගෙම ගන්න පොදු සාධක. පොදු සාධක කියන්නේ ඒකනේ. දෙකයි. දැන් ඉතුරු වෙන කට්ටිය මට කියන්න. දෙකක් ගන්න පුළුවන්ද? බෑ දෙකේ. බෑ. ඉතුරු වෙන්නේ දෙක. එහෙනම් මට කියන්න මෙතන ඉන්නේ කවුද? දෙකකුයි ඉතුරු වෙනවා. එකගයිද? ඔව්. අනේ ඒ කියන්නේ මේක ಗುಣ කරාම නැවත මේක හැදෙන්න ඕන. බලන්න හැදෙනවද කියන්නේ? හවුද? ඔව් එහෙනම් ගැටලුවක් නැහැ. හැදෙනවා. හැදෙනවා. දැන් මෙතන ඉතුරු වෙන කවුද ඉක්මනට කියන්නේ? දෙක. භාගේ. හරය දෙකක් ඉතුරු වෙන්නේ. ඒක තේරෙනවද? හරි. එතකොට මෙතන තියෙන 6 ගුණ කිරීම 21යි. දෙවරක් දෙක 4යි මෙතන අඩු වෙන්න තියෙන භාගයක්. 4ෙන් භාගයක් අඩු නම් කීයද? භාගය. 3යි භාගය. 4ෙන් භාගයක් කරනවා කීයද? 3යි භාගයයි. එතන 6 ගුණ කිරීම 21යි. දෙවරක් 3 6යි 1යි 7යි 7 බෙදීම කීයද? දෙකයි. දැන් මෙතෙන්ට දැන් ඉක්මනට ගියා. මෙතන කීයද? දෙකයි. භාගයයි. ඔව් මෙතන දැන් 3න් 1යි. බලන්න කොච්චර ලස්සන සුළු කිරීමක් දෙන්නේ. හැබැයි ගණන් දැනගන්න ඕනේ. නැතුව මේ භාගයට දැනගෙන යන්තම් නිකන් බඩ ගාගෙන යන ගණන් දැනම මෙහෙම බෑ. දෙවරක් දෙක 4යි. මෙතන කීයද තියෙන්නේ? 2න් 1යි. දැන් මේවත් දසාතේ කල්පනා කරනවා. 4ෙන් භාගයක් අඩු කරාම පොදු හරයක් ගන්න සමහර ළමයි. අපරාධේ. හරි ඉක්මනට ගියා. 3න් 1 හොඳයි. 22 බෙදීම 7ත් හොඳයි. 21 වරක් 6 වරක් 6ත් හොඳයි. ඉක්මනට ගියා. 3යි භාගයයි. ඉක්මනට ගියා. 3න් 1 හොඳයි. 7න් 22ත් හොඳයි. 21 වරක් 6 වරක් 6ත් හොඳයි. 3න් 21 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. ඉක්මන් කළ විෂම භාග කළද? 2න් 7යි. 2න් 7යි. දැන් බලන්න වෙන ලස්සන. 3 වරක් 1යි. 3 වරක් 7යි. 7 වරක් 1යි. 7 වරක් 1යි. දෙවරක් 1යි. දෙවරක් කීයද? 3යි. ඉතුරු වෙන්නේ 22 වරක් 3 වරක් 6 වරක් 7යි. ඉක්මනට කියන කීයද? 300. දෙදා 772. right කොහොමද ඒ ගන්න? ඒ ගන්න හොඳ ගන්නක්. මේ මං කරපු විදියම සුළු කිරීම අවශ්‍ය නැහැ හොඳේ. දුන් දාගෙන සුළු කරන්න මේ සෙකන්ඩරේ පරිමාව. ඊළඟට දුන් දාගෙන මේක සුළු කරන්න. අන්තිමට ඒකෙන් මේක අඩු කරන්න. වරුවක් විතරයි. හරි. ඔර වරුවක් ගියත් උත්තරේ එනවා ගැටලුවක් නැහැ නේ. හරි. හරි. මෙන්න මේ ගණන් පොඩ්ඩක් බලන්න. ඔබ කියන්නේ මේ ගණන් හැදුවද? මෙන්න මේ ගණන්. දැක්කද මේව ගණන් තියෙනවා? මිශ්‍ර අභ්‍යාසය. ඔව්. මේ ගාන එහෙම දැක්කද? දුටුවාද? මෙන්න මේ ගණන් දෙක හරියට බලා ගන්න මිශ්‍ර අභ්‍යාසයේ තියෙන ගණන් දෙකක්. හරිනේ ස්ක්‍රීන්ෂොට් දෙකක් හරි ගහ ගන්න මේ ගානයි. මේ ගානයි. මේකට ඔයා දන්න වැඩ ටික ඔක්කොම දැන් ඔයා ළඟ දැනුම තියෙනවා දැන්. මේ ගණන් දෙක හදන්න ඕන කරන දැනුම දැන් ඔයා ළඟ තියෙනවා. දැන් ඕනේ ඔයාට විශ්වාසය.
මොකද්ද මන් ළඟ දැනුම තියෙනවා මං කොහොම හරි දුක් විඳලා මේ ගාන හදනවා. ඇත්තටම අමාරු. ඇත්තටම අමාරු සාමාන්‍ය පෙළ මට්ටමේ ගණන් දෙකක්. මේකයි මේකයි. හරි නේද? එතකොට ඔබ මේ ගණන් දෙක තනියෙන් මහන්සි වෙලා හදන්න උත්සාහ කරන්න. එහෙම කරන දරුවෝ තමයි මොකද්ද? වැඩේ ගොඩ යන්නේ. මම නැත්තම් දැන් මේක මට කියලා දුන්න ගමන් ඔබ හිතන් ඉන්නවා ආයේ ගාන අපි හදලා පොතේ ගාන තියෙනවා පොතේ තිබ්බට වැඩක් නැහැ හිතට යන්න නම් ඔබ තනියෙන් මේකට උත්සාහ ගන්න ඕන. ඒතර මේ ගානයි මම එක පිටුවකට ගන්නම්. මේ ගානයි. ඔන්න ඔය ගණන් දෙක මහන්සි ගන්න. right හරි නේද? ඒ දෙක මහන්සි ගන්න ඔබට අනාගතේ ඉතුරු කරලා ලබන සතිය මම ඒක කරන්නම්. දැන් ඔබට මම දෙන්න යන්නේ හොඳ වෙන් ගානක්. මේ කිසි දෙයක ඇති දෙයක් නැති බව පොඩ්ඩක් පෙන්වන්න හදන්න. මෙන්න සාමාන්‍ය පෙළ විභාගයට 2009 ආපු ගානක්. හරිනේ? මම ඔබට විනාඩි දෙනවා 5ක්. ඔබේ විනාඩි 5ේදී ගාන හොඳට කියවලා පින්තූරය ඇඳලා අවශ්‍ය නම් ගාන සම්පූර්ණයෙන් ලියා ගන්න. ලියලා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි කොට දාන්න උත්සාහ කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. විනාඩි 5ක් මන් දෙනවා. සනුල පුතා අරන් තියෙන මම කේතුවේ පරිමාවෙන් සිලින්ඩරේ පරිමාව බෙදලා ගත්තේ. ඕක ගැටලුවක් නෑ පුතේ. ඔය අර බෝල ගාන මේ කේතු ගාන කියන්නේ. හරි. ළමයි අහුණාද මං කියපු දේ? මේ ගාන ලියලා කරලා පින්තූරය ඇඳලා වැඩේ පටන් ගන්න.
හරි ඉවරද දරුවනේ? හරි. දැන් ඔන්න ඔයාලට කියන පතුලේ අරය ආර්ද උස h දවන යටිකුරු කේතුවක හැඩති වීදුරුවක් රූපයේ දැක්වෙන පරිදි සිටුවා ජලයෙන් පුරවා ඇත. දැන් උඩුකුරු යටිකුරු කියන එක මෙච්චරයි පුතේ. මේ තියෙන්නේ උඩුකුරු. හරි. ඔය උඩුකුරු කියන කේතුව මේ පැත්තට හැරෙව්වම ඔකට අපි කියන්නේ යටිකුරු. හරි. පැහැදිලි වෙන්නේ. මේක වා ඉතින් ලොකුට හිතන්න එකක් නෙවෙයි. දැන් ඔන්න වෙලා තියෙන්නේ මොකද්ද? මේකට ජලය පුරවල තියෙන සම්පූර්ණේ. හරිනේ? ජලය පුරවල තියෙන සම්පූර්ණේ. වීදුරුවේ ඇති ජල පරිමාව හොයන්න කියලා කියන්නේ. දැන් අපි මෙච්චර වේල ජල පරිමාවක් හොයන්න ඉගෙන ගත්තේ නැහැ. අපි මෙච්චර වල හේතුව කේතුවක පරිමාව. එතකොට ওই කේතුවේ පරිමාව මේ කේතුව වීදුරුවක් නම් ওই වීදුරුව පිරෙන ජල පරිමාව කේතුවේ පරිමාණුවක් වෙනවද? සමානයි. එතකොට එහෙනම් කේතුවේ පරිමාවයි ජල පරිමාවයි දෙක සමානයි. හරි නේද? එහෙනම් ඔබ ලියන්න ඕනේ. ජල පරිමාව සමානයි. හොයන්නේ කියන ජල පරිමාවනේ. කේතුවේ පරිමාව. ආන ජල පරිමාව සමානයි කේතුවේ පරිමාව. ආන දැන් මට කියන කේතුවේ පරිමාව හොයන සූත්‍රය 3න් 1යි. πr වර්ග h. දැන් පුරුද්දට වාට 3න් 1යි. 5 වෙනුවට 7න් 22 දාන්න බෑ. මොකද වා ඉගෙනගෙන තියෙන පළවෙනි පාඩමේදී 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් අනන්ත දශමයක්. එතකොට ඒකේ කිව්වේ නැත්තම් 7න් 22 ලෙස ගන්න කියලා ගන්න බෑ. මොකද පිළිතුරත් බලන්න පිළිතුරෙත් මේ 5 යකුරු තියෙනවා. එහෙනම් ඒක එහෙම තියන්න. r කියන්නේ ඇත්තටම අර ඒක r එහෙම තියන්න. h කියන්නේ කවුද? උස. උස කීයද? 12යි. එහෙනම් දැන් මෙන්න 3 වරක් 1යි 3 වරක් 4යි සුළු වෙලා. 4යි. 4ක් ඇවිල්ලා. πr වර්ගයක් එනවා. මොනවද? ඝන සෙන්ටිමීටර්. ඔන්න පළවෙනි කොටසට උත්තරේ. සාමාන්‍ය පෙළ විභාගය 2009. හරිනේ. ලකුණු 2ක් හෝ 3ක් ඔබ මේ වෙනකොට අරගෙන ඉවරයි. හරි. දැන් බලමු දෙවෙනි එක. දැන් ඔයාලට කියන පැත්තක දිග ඒ වූ අනේ සමචතුරාස්‍ර පතුලක් සහිත ඝනකා බෑඩදී හිස් භාජනයකට ඉහත වීදුරුවේ ඇති ජලය වත් කරනවලු. එවිට B උසට ජලය පිරුණි නම් මෙන්න මේ A වර්ග සමානයි මෙන්න මේක බව පෙන්නන්න. එහෙනම් දැන් කරන්නේ මේකට අර ජලය ටික ගෙනල්ලා දාන්න. දැන් මම අපි හිතමු මෙච්චරක් උසට ජලය පිරුණා. මෙච්චරක් උසට ජලය පිරුණා. හරිනේ. අරගෙන ආපු ජලය ටික අපි හිතමු මෙච්චරක් පිරුණා. හරි. මේ උස කොච්චරද ඉක්මනට කියන්නේ? B උසයි. මේ පැත්ත කොච්චරද? A. මේ පැත්ත A. හරි. මේ පරිමාවට කියන්නේ මේ පරිමාව සමානයි ඒ වැඩි දිග ගුණ කිරීම පදන ගුණ කිරීම උස. දිගත් A පළලත් උස කවුද? B. මේකට දැම්මේ මොන පරිමාවද? අර ජල පරිමාව. ඒ ජල පරිමාව කොච්චරද? 4යි πr වර්ග. ඒක දෙන්න මෙතන. හරි. දැන් ඔබට තේරෙනවද? A ගෙන් මොන වුණාම A වර්ග වෙනවා. B එනවා. මෙතන 4යි πr වර්ගය තියෙනවා.
අර පැත්තේ b නැති කරන්න මේ පැත්තට b එකක් දාන්න කැපිලා යනවා. දැන් b මේකේ a වර්ග කියන්නේ 4යි 5 r වර්ග බෙදීම b වෙනවා. මේක නේද උත්තරේ. ඔව්. හරි. ඔන්න ඔබ ඊළඟ ලකුණු ටික. මට කියන්නේ මේක වට අමාරුනේ මොනවද? කිසි අමාරුවක් නැහැ. අර 2019 සාමාන්‍ය පෙළ ගන්න. හරිනේ. ඔය දිනේ කොටස් දෙක. අවසාන විදියට මොකද්ද? 4යි 5 සඳහා 12.5යි 6ද? R සඳහා 9.5යි 7ද? B සඳහා 18ද ලෙසගෙන ලඝු ගණක වගු භාවිතයෙන් A වර්ගයේ යගේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා ඒ වලගේ හොයන්න. එහෙනම් දැන් මම දන්නවා A වර්ග සමානයි 4යි 5R වර්ග බෙදීම B කියලා. එහෙනම් දීපු ටික ආදේශ කරමු. 4යි 5 වෙනුවට දාගන්නලු කීයද? 12.5යි 6. 5යි 6. ගුණ කිරීම. R වෙනුවෙන් දාන්නලු 9.5යි 7. එහෙනම් එයාගේ මොන බලෙත් තියෙන දෙවෙනි බලය. දෙවෙනි B බලය. වෙනුවෙන් දාන්නලු 18. right. එහෙනම් මම දෙපස ලඝු සලකනවා. එතකොට ලඝු 10 පාදේ කියන්නේ LG. LG A වර්ග සමානයි LG මේ ටික. මොන ටිකද? 12.5යි 6 ගුණ කිරීම 9.5යි 7 දෙවෙනි බලයේ බෙදීම 18. 18. දැන් ඔන්න ලඝු. දැන් ලඝු නීතිය ඕන. ලඝු A වර්ග සමානයි. එක එක්කනට ලඝු දෙමු. ලඝු දෙනවා 12.5යි 6ට. ආයි ලඝු දෙනවා 9.5යි 7 දෙවෙනි බලයට. ආයි ලඝු දෙනවා 18ට. ඉරෙන් උඩ තියෙන ඒවා දාන. ඉරෙන් යටින් එක නේද? ඊට පස්සේ ලඝු A වර්ග සමානයි. මෙතන කීයද ඉලක්කම් දෙකක් හින්දා 1යි. ඔව් 1.0 ඊට කලින් වැඩක් තියෙන එකක් කරගෙන ඉමුනේ. අර බලේ බාමු. අර බලේ බාමු. මෙතන දෙවෙනි බලේ දිනවා බීමට බාන. වාගේ. මේ දෙක. දෙක ගුණ කිරීම 5යි 7. භාගය කියන්නේ මොකද්ද පුතේ? වර්ගමූල දීපොත් ඈ. හරි. ඔන්න ලඝු දැන් අමතක වෙලා. දැන් ආයෙ ගණන් ටික හදන කාලේ හරි. එතන මෙන්න ලඝු A වර්ග. 12.5යි 6 කියනකොට 1.12යි 6. මෙතන දෙක ගුණ කිරීම 9 කියනකොට 0.0. මෙතන 18 කියනකොට කීයද? 1. ඉක්මනට බලලා කියන 12යි 5යි 6. 12යි 5යි 6. 13යි 2යි 3. 13යි 2යි 3. 95යි 7. 98යි 0.9. 18යි බිඳුව. 25යි 53. 25යි 53. හරි. ඊට පස්සේ ඔන්න දැන් සුළු කරන්න මට උදව් කරන්න. 1.1යි 3යි 2යි 3. දෙවරක් 9 18යි දෙවරක් බිඳුව 1යි දෙවරක් 8 16 දෙවරක් 9 18යි 1යි 19යි ඔන්න. 1.2යි 5යි 5යි 3. දැන් ඔන්න ඔබ කරන්න ඕනේ. මේ දෙන්න එකතු කරන්න ඕන. එකතු කරාම එන්නේ LG A වර්ග සමානයි 3යි 8යි 11යි 2යි 1යි 12යි. 12 5යි 6 නේ. ඔව්. 0යි 9යි 9යි බිඳුවස. 0යි 9යි 9යි බිඳුව. 0යි 8යි එකතු කරාම 8යි. 9යි 1යි 10යි.
9යි 6යි කියද 16න් 6යි එකක් ඉතුරුයි. මම හරිද පුතා? 10යි 3යි. හවුද? ඔව් සර්. හරි. දැන් අඩු කරන්න. LGA වර්ග සමානයි. 8න් 3ක් අඩු කරාම 5යි 10න් 5ක් 5යි 5න් 5ක් බිඳුවයි 10න් 2ක් 8යි 2න් 1ක් 1යි. එකයි. හරි. ඉක්මනට 80යි 55 තියෙන තැන බලලා කියන්නේ. ඇන්ටිලොග් ගන්න ඕන. 63 9. කී තියෙන්නේ 63 9. 9. හරි. එකයි කියන්නේ ඉලක්කම් දෙකක් තියන්න ඕන. දැන් මේක ගන්න කියලා තිබ්බ ගාන බලන්න. මේක ගන්න කියලා තිබ්බ ආසන්න පූර්ණ සංඛ්‍යාවටද? ඒ වර්ගයේ යගේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා. ආන්න දැන් ඒ වර්ගයේ යගේ ආවමේ. එහෙනම් ඒ වර්ගයේ යගේ 63.9 නම් ආසන්න පූර්ණ සංඛ්‍යාව 64යි. 64යි. එහෙනම් ඒ වර්ගයේ යගේ හෙව්වා. ඒ වර්ගයේ යගේ ඕක නම් ඒ වලගේ කියන්නේ මොකද්ද? 8යි. 64 වර්ග මූලය. කීයද? 8යි. 8යි. මට කියන අමාරුද? ලේසි. ඔන්න 2009 සාමාන්‍ය පෙළ ගන්න. චුට්ටක් ඉවසීමෙන් ඉන්න මං ගෝලයයි අර්ධ ගෝලයයි කරපු ගමන් සාමාන්‍ය පෙළ සුපිරි ගණන් ටිකක් තියෙන ඒ ටික ඔක්කොම පට්ට ගන්න බය වෙන්න එපා. හරිනේ? එතකොට මගේ පුතේ අද දවසේ වැඩ ඉවර කරනවා. ඔබට මං ගොඩක් ගණන් දීලා නැහැ දීලා තියෙන ගණන් දෙකයි. මොකද ගණන් දෙක? මිශ්‍ර අභ්‍යාස ගණන් දෙක. මිශ්‍ර අභ්‍යාස. ඊට අමතරව මම යෝජනා කරනවා දැන් නැවත පටන් ගන්න පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි. බැරි ටික දැන් කරන්න. අභ්‍යාස ටික නැවත පාරක් දෙවෙනි පාරට කරන්න. හේතුව ඉස්කෝලේ ටීචර් ඉල්ලනකොට දෙන්න. ඔබ නැවත ඒව මතක් කරගන්න. දැන් අමතක වෙලා තියෙන්නේ. ඒ පාඩම් දෙක මේ සතිය ඇතුළත නැවත මතක් කරගන්න. ඔබට තේරෙනවා මේ ගණන් වලත් අන්තිම කොටස කියන්නේ මොකද්ද? ලඝු ගණක බහු භාවිතය කියන එක ඔබට තේරෙන්න ඕන. එතකොට ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන ගාණ ඇතුලේ වැඩිම ලකුණු ප්‍රමාණයක් තියෙන්නේ පරිමාව හා වර්ගඵලයට අමතරව මොකද ලඝු ගණක. ඉතින් ඒ ටික අමතක වෙච්ච ටික නැවත මතක් කරගන්න. ඒ ටිකත් මතක් කරගන්න. ඔබට තව අතිරේක දවසක් දාලා මට කරලා දෙන්න වැදගත් පාඩමක් තියෙනවා. දාට ටිකක් රැ වෙනකම් කරන්න වෙයි. ප්‍රතිශත පාඩම. ඒ ටියුට් එක මම ඔබට කලින්ම දුන්න හේතුව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ පළවෙනි ගාන ඔබේ ප්‍රතිශත. ඒකට මම එදාට හේතුව පැහැදිලි කරන්නම් මේ මාසේ ටියුට් එකේ තියෙන එක. හරි නේද? ඒ කාරණාත් එක්ක කියන්නම් මට ඕනේ හැම වෙලේම ඔබ අනිත් දරුවන්ට වඩා ඉස්සරහින් ඉන්න දරුවෙක් බිහි කරන්න. ඒ හින්දා ඔබ අනිත් අයට වඩා වෙනස් වෙන්න නම් ඔබ වැඩිපුර වැඩ කරන්න ඕනේ. ඒකට වැඩසටහන මම හදලා තියෙන්නේ මම ඒක ඔබට පිළිවෙලින් දෙන්නම්. එහෙනම් දරුවනේ අද දවසේ වැඩ නවත්තනවා හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අයබෝවන්. ආගමන් සර්. හරි. ආයුබෝවන් සර්. හරි පුතේ හරි ඉස්සරහ. අංජන ලකුණු හම්බුණාද? සෙනුරි ලකුණු හම්බුණාද? සෙනුරි ශිහාරා සවින්දි පාර පරීක්ෂණ ලකුණු ලැබුණා මට ඒවල තියන්න.